සියලු දන හට වාසනාවන් ආයුබෝවන් ආයුබෝවන්. ආයුබෝවන් සියලු දෙනාටම වාසනාවන්. මලක් පිපෙන්නේ නැහැ ගසකින් තොරව. ගඟක් ගලන්නේ නැහැ උල්පතකින් තොරව. ඒ වගේම රටක් සංවර්ධනය වෙන්නේ නැහැ නැත්නම් රටක් බැබලෙන්නේ නැහැ සැබෑ සංවර්ධන ව්‍යාපෘති වලින් තොරව. ඒ වගේම තමයි ඔබට නිර්ව්‍යාජව කෙනෙකුට සමාජයට හිනාව පාන්න බෑ ඔබ සතුටින් නොඉන්න තාක්කල් සතුටින් තොරව. එනිසා පළමුව ශනිදා ආයුබෝවන් ආරම්භයේදී ප්‍රාර්ථනය ඔබට අර අපේ හදවත තුලින් නැගෙන සැබෑ සිනාව මතු කරගන්නට සතුටේ පරම ධනෙ උදා කරගන්නට හැකියාව වාසනාව අද දවසේ උදා වේවා කියා. ඒ අතරතුර අප කතා කළ සංවර්ධනය. ඔබේ සංවර්ධනය, දරුවාගේ සංවර්ධනය, ගමේ සංවර්ධනය, නගරයේ සංවර්ධනය, සමස්ත රටේ සංවර්ධනය. අපි කොහොමද අපේ රටේ සංවර්ධනය පිළිබඳව කතා බහ කරන්නේ? ඒ සංවර්ධනය උදෙසා අවශ්‍ය යටිතල පහසුකම් මොනවාද? යටිතල පහසුකම් ලැයිස්තුගත කිරීමේදී එහි උපරිම නැත්නම් අංක 1ට එන පහසුකම මොකක්ද? ලෝකයේ අද දියුණු රාජ්‍යයන් දිහා බලද්දී ප්‍රවාහනය, ඒ සඳහා අවශ්‍ය පහසුකම්, මාර්ග පද්ධතිය රටක සංවර්ධනයේ අත්‍යවශ්‍ය මූලිකාංගයක් බවට පත් වෙලා. එනිසා හිතවතුනි අපි අද ශනිදා ආයුබෝවන් තුල කල්පනා කළා කතා කරන්න එදා මෙදා තුර ක්‍රියාත්මක වෙමින් පවතින ක්‍රියාත්මක වුණු අපේ රටේ මාර්ග සංවර්ධනය හෙට දවස වෙනුවෙන් මාර්ග සංවර්ධනය උදෙසා තියෙන සැලසුම් මොනවාද? ඒවා ඔබ බොහොම බලාපොරොත්තුවෙන් ඉන්නවා. ඔබ ඔබේ පළාත්වල ඒ මාර්ග සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක වනතුරු ඒවායේ ප්‍රගතිය කෙසේදැයි අපි සලකා බලන්නට කල්පනා කළා හෝරාවකුත් අඩ හෝරාවක කාලය තුළ. ඒ සඳහා ආරාධනා ලැබ මැදිරියට අප සමග එකතු වී සිටිනවා මාර්ග හා මහා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ගරු ලේකම්තුමන් රංජිත් පේමසිරි මැතිතුමන් අයබෝවන් ඔබතුමන්ට. ඒ වගේම මාර්ග සංවර්ධන අධිකාරිය සභාපතිතුමන් චමින්ද අතුළුවගේ මහත්මයාණන් අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. අයබෝවන් ඔබතුමන්ට. ඒ වගේම වරායව පිවිසුම් ගුවන් මාර්ග ව්‍යාපෘතියේ අධ්‍යක්ෂ AHM නිසාර් මහත්මයාත් අපිත් එක්ක ඉන්නවා. අයබෝවන් ඔබතුමන්ට. ලේකම්තුමනි දැන් මාර්ග හා මහා මාර්ග සංවර්ධන අමාත්‍යාංශය මේ අමාත්‍යාංශය සතුව පවතින මේ වගකීම් සමුදායෙන්ම අපි මේ කතාව පටන් ගමු කියලා හිතෙනවා. පළමුවෙන්ම අපි ස්තුතිවන්ත වෙනවා අපේ අමාත්‍යාංශය මගින් රට පුරා ක්‍රියාත්මක කරන මේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති සම්බන්ධව මාර්ග සංවර්ධන වැඩසටහන් සම්බන්ධව ජනතාවට කරුණු හෙළිකිරීම සඳහා අද දින මේ ශනිදා ආයුබෝවන් වැඩසටහනට ආරාධනය කිරීම සම්බන්ධව ශ්‍රී ලංකා රූපවාහිනී ආයතනයට අපේ අමාත්‍යාංශය ගත්තම අපේ අමාත්‍යාංශයේ මූලික අරමුණ වෙන්නේ රටේ තියෙන මාර්ග පද්ධතිය ක්‍රමවත් ආකාරයට සම්වර්ධනය කිරීම, ඒ වගේම වැඩි දියුණු කිරීම, නඩත්තු කිරීම හා පවත්වාගෙන යාම. අපි පවත්වාගෙන යාම කියන එකෙන් එක පැත්තකින් අදහස් කරනවා දැන් අපි සතුව තියෙනවා අපේ අමාත්‍යාංශය යටතට එනවා කිලෝමීටර් 296ක පමණ අධිවේගී මාර්ග පද්ධතියක්. ඒ වගේම කිලෝමීටර් 12000ක පමණ ප්‍රධාන මාර්ග අපි කියනවා A හා B පන්තියේ මාර්ග කියලා. ඒ මාර්ගවල වගකීම බාරව ඉන්නේ අපේ අමාත්‍යාංශයට. අපි මේක ක්‍රියාත්මක කරන්නේ මාර්ග සංවර්ධන අධිකාරිය හරහා. එතකොට දිවයිනේ මාර්ග පද්ධතිය ගත්තම පළාත් සභාවලට තවත් කිලෝමීටර් 16500ක් පමණ අයිති වෙනවා. මුළු මාර්ග පද්ධතියම අපේ කියන්නේ ප්‍රාදේශීය සභා ග්‍රාමීය මාර්ග වෙනත් මාර්ගත් එක්ක ගත්තම කිලෝමීටර් 1,20,000ක් පමණ මේ රටේ පවතිනවා. ඉතින් අපි දැන් පසුගිය කාලය තුළ අපි මේකේ සේවය කරන කාලය තුළම අපේ මූලික අරමුණ වුණේ මේ රටේ තියෙන මාර්ග පද්ධතිය ක්‍රමවත්ව
පවත්වාගෙන යාම ඒ වගේම වැඩි දියුණු කරලා මහජනතාවට ගමන් බිමන් පහසුවෙන් යාමටත් ඒ වගේම ඉතා ඉක්මනින් එක් තැනක සිට තවත් තැනකට ගමන් කිරීමත් සඳහා තමයි අපේ මූලික අරමුණ වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා තමයි මේ රටේ අධිවේගී මාර්ග පද්ධතියක් හදලා ඉතා ඉක්මනින් එක තැනකට ඉඳලා තවත් තැනකට යාමට සැලසුම් කරේ. ඒකම රටේ තියෙන මං ඉස්සෙල්ල කියපු 12,000ක පමණ කිලෝමීටර් 12,000ක පමණ මාර්ග පද්ධතිය නවීකරණය කරලා ජනතාවට ඉක්මනින් යෑමටත් ගමන් පහසුවත් ඒ වගේම ගමනේ යෑමේදී ගමන් පහසුව ඒ වගේම වාහනවලට තියෙන වාහනවල අලුත් වැඩියා කිරීම් වලට තියෙන කාලය වැඩි කිරීමත් මේවා තමයි අපේ ඇත්තටම දායකත්වය උනේ. ඉතින් ඔබ මේ වැඩසටහන ආරම්භ කරන වෙලාවෙම කිව්වා රටක සංවර්ධනය සඳහා මූලික අවශ්‍යතාවය වෙන්නේ මාර්ග පද්ධතිය කියලා. අපි ලෝකයේ තියෙන දියුණු රටවල් පිළිබඳව බැලුවොත් ඇමරිකාව, ජපානය, කොරියාව, යුරෝපීය රටවල් මේ හැම රටකම සංවර්ධනයේ අඩිතාලම වුණේ මාර්ග පද්ධතිය. ඉතින් ඒක තමයි අපි මාර්ගයක් අලුත් වැඩියා කරොත් එහෙම නැත්නම් මාර්ගයක් අලුතෙන් හැදුවොත් අපේ නිෂ්පාදන ද්‍රව්‍ය එක තැනක ඉඳලා වෙළඳ පොළට ගේන්න පුළුවන්. ඒ වගේම ඒ වෙළඳ පොලින් අපිට පිටරට යැවීම සඳහා අපනයනය කිරීම සඳහා ගේන්න පුළුවන් ගුවන් තොටුපළට හෝ වරායට. ඒ සඳහා ඉතා ඉක්මනින් යෑමේ පහසුව තමයි අපි මේ ඇති කරන්නේ. ඉතින් අපි ගත්තම රටේ මාර්ග පද්ධතිය 92%ක්ම පාවිච්චි කරන්නේ මේ පාවිච්චි කරනවා මේ ප්‍රවාහනය සඳහා. 8%යි ඇත්තටම මේ දුම්රිය මගින් යන්නේ. ඒ නිසා අපි විශේෂයෙන් මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමට රජය විශාල මුදලක් වැය කරමින් තියෙනවා. ඉතින් අපිට ඉදිරියේදී සාකච්ඡා කරන්න පුළුවන් මේ එක් වැඩසටහන මොකද්ද? අපි මේ දීර්ඝ කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරපු වැඩසටහන තමයි අපි මේ දිගටම කරගෙන යන්නේ. මෙමගින් රටට අත්විය හැකි ප්‍රතිලාභ පිළිබඳව අපිට සාකච්ඡා කරන්න පුළුවන්. දැන් උතුරු පළාතෙන් කොළඹ අගනගරයට එනකොට ඒ වගේම උතුරු මැද පළාතෙන් කොළඹ අගනගරයට එනකොට බොහෝ විට නැගෙනහිර පළාතෙන් කොළඹ අගනගරයට එනකොට වායඹ පළාතෙන් කොළඹ අගනගරයට එනකොට බස්නාහිර ගම්පහ දිස්ත්‍රික්කයෙන් කොළඹ අගනගරයට එනකොට මධ්‍යම පළාතෙන් සබරගොම් පළාතේ බොහෝ ප්‍රදේශවලින් කොළඹ අගනගරයට එනකොට කැලණිය පාලම තරණය කරලා කොළඹ අගනගරයට එන්නට සිදුවෙන අවස්ථා වැඩි බහුලයි. වාහන කී ලක්ෂයක් මේ හරහා ගමන් කරනවාද තමන්ගේ ආර්ථික කටයුතු එහා මෙහා කරගන්න. අපේ මාර්ග සංවර්ධන අධිකාරිය සභාපතිතුමනි මම හිතන්නේ කැලණිය පාලම හරහා ඉදිවෙන මේ ව්‍යාපෘති අපි දැන් දකිනවා. ටිකක් අපහසුයෙන් ඒ හරියෙන් ගියත් හරි සතුටින් යන්නේ මේක බොහොම වේගයෙන් සක්‍රියව ඉදිවෙනවා දකිනවා. මොකක්ද මේකේ ප්‍රගතිය? ඇත්තටම අසේල මම ස්තුතිවන්ත වෙනවා අපිට ආරාධනා කිරීම සම්බන්ධව අපේ අමාත්‍යාංශය සහ අපේ මාර්ග සංවර්ධන අධිකාරිය පිළිබඳව අධිකාරිය හරහා සිද්ධ වෙන සංවර්ධනය මේ රටේ සංවර්ධනය පිළිබඳව කතා කිරීමට මහ ජනතාව දැනුවත් කිරීමට දැන් ඔබ ඇහුවා වගේ කැලණිය නව පාලම දැන් මේ වෙලාවට ඉදිවෙමින් පවතිනවා. එහි වැඩ අපිට මම හිතන්නේ 2021 මාර්තු මාස වෙනකොට මොකද මේ කොවිඩ් ප්‍රශ්නෙත් එක්ක අපිට 2021 මාර්තු වගේ වෙනකොට අපිට වැඩ නිම කරගන්න අවස්ථාව ලැබෙයි. එම මාර්ගය කටුනායක අධිවේගී මාර්ගයේ සිට සම්බන්ධ වෙනවා වරාය නගරයට. ඒ වගේම එම මාර්ගය සම්බන්ධ වෙනවා පෑලියගොඩ සිට අතුරුගිරිය දක්වා ඉදිවෙන අධිවේගී මාර්ගයට. ඉතින් ඒ අනුව මේ මාර්ගයෙන් සම්බන්ධ වීමක් වෙනවා දක්ෂිණ අධිවේගී මාර්ගයත් අතුරුගිරිය සිට පෑලියගොඩ දක්වාත්
ඊළඟට කටුනායක සිට වරාය දක්වාත් ආදි වශයෙන් මේ සම්බන්ධ වෙන මාර්ග පද්ධතිය හරහා ජනතාවට හැකියාවක් ලැබෙනවා පහසුවෙන්ම දුරබැහැර සිටින ජනතාවට ඉතාමත්ම පහසුවෙන් ප්‍රධාන නගරයට පිවිසෙන්නට. ඒ වගේම මේ සියලුම මාර්ග ඉදිවීමෙන් මාර්ග සභාපතිතුමා මේ දකින දර්ශනය ඔව් මේ කැලණිය නව අලුතෙන් ඉදිවෙන කැලණි පාලම තමයි මේ දිස්වෙන්නේ. ඔව් ඔබතුමා කියමින් හිටියේ මේ හරහා ලැබෙන පහසුකම් කියමු. ඔව් ඉතින් ඒ ඇත්තටම මේ මාර්ග ඉදිවීමෙන් අධිවේගී මාර්ග ඉදිවීමෙන් අපි දන්නවා අපේ මේ පහුගිය කාල වකවානුවේ මේ ඉදිවෙච්ච අර ලේකම්තුමා කිව්වා වගේ අධිවේගී මාර්ග කිලෝමීටර් 290ක් පමණ දැන් ඉදිවෙලා තියෙන අවස්ථාවේ මහජනතාව අත්විඳින පහසුව මේ මාර්ග අධිවේගී මාර්ග හරහා ගමන් කිරීමෙන් ඉතාමත්ම කෙටි කාලයකදී ජනතාව අත්විඳින පහසුව සහ කාල කළමනාකරණය කරන්නට මේ මාර්ග සංවර්ධනය ඉතාමත්ම උපයෝගී වෙනවා. ඒ වගේම ඒ සමගම මාර්ග සංවර්ධනය දැන් මේ අධිවේගී මාර්ගවලට පමණක් නෙවෙයි අනිකුත් ප්‍රධාන මාර්ග සංවර්ධනයත් මේ වෙනකොට අපි මාර්ග සංවර්ධන අධිකාරීන් ආරම්භ කළා ඒ වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. දැන් අධිවේගී මාර්ග පිට පළාත්වල ඉඳලා කොළඹ නගරය කේන්ද්‍ර කරගෙන මේ පද්ධතිය හැදුවත් අවසානයේ අධිවේගී මාර්ගයෙන් පසුව කොළඹ නගරය තුල ගමන් කිරීමේදී විවිධ විශේෂිත වූ ආර්ථිකමය කටයුතු සඳහා වන ස්ථානවලට ගමන් කිරීමේදී නැවත පැය ගණන් අර රථ වාහන තදබදී ඉන්නට වෙනවායි කියලා මතයක් අපිට තේනවා. එතකොට මේ මතය වෙනස් වෙන්න නැත්නම් ඒක ඇත්තම අවශ්‍යතාවයක්. ඒ අවශ්‍යතාවය වෙනස් වෙන්න තමයි කොළඹ නගරය තුල විවිධාකාරයේ සැලසුම් සහගත මේක මේ අර අපි කියන්නේ මේ දැවැන්ත සැලසුමක එක් අධියරවල් තමයි ක්‍රියාත්මක වෙන්නේ. නිසාර් මහත්මයා ඔය වරාය පිවිසුම් ගුවන් මාර්ගයත් එවැනි මේ පහසුකම් සලසන අවස්ථාවක් නේ? ස්තුති. වරාය පිවිසුම් ගුවන් මාර්ගයේ පටන් ගන්නේ ඉඟුරුගඩ හන්දිය. නිව් කැලණි පාලමේ ව්‍යාපෘතිය ඉවර වෙන පොයින්ට් එක. ඒ කියන්නේ ඉඟුරුගඩ හන්දියේ සිට ගෝල් ෆේස් එක දක්වා. ඇත්ත වශයෙන්ම ඒ අවශ්‍යතාව අපි හඳුනාගත්තේ 2013-14 දී feasibility studies එක කරා දැන් Southern Highway Expressway network එකේම ඔපරේට් කරනකොට දැන් ඇත්ත වශයෙන්ම මිනිස්සු දැන් ගාල්ලේ ඉඳලා කොට්ටාවට පැයකින් එන්න පුළුවන්. එනවා. ඉතුරු ටික දැන් කොළඹට එන්න තව පැයකමාරක වැඩි කාලයක් යනවා. ඒතකොට අර මිනිස්සුන් ජනතාවට ඒ ප්‍රයෝජනය බෙනිෆිට් එක නෑ. දැන් ඒ නිසා දැන් අපි වෙනම 2013-14 දී feasibility studies එක කරා ආසියානු සංවර්ධන අධිකාරී ආසියානු සංවර්ධන බැංකු මාර්ගයෙන් දැන් හොඳම ලින්ක් එකක් කොහොමද කියන එක. එතකොට සාමාන්‍ය දැන් අපි ඉදිරියේදීත් අපේ ලේකම්තුමා කියපු විදියට දැන් අධිවේගී පද්ධතියක් හදනවා. දැන් හැම අධිවේගී මාර්ගයේ ආවොත් කොළඹට එනවා නම් එන්න තියෙන කැලණි පාලම හරහා. එතකොට කැලණි පාලමේ සිට කොළඹ මැද්දට නැත්නම් කොටුවට එන ලින්ක් එක අත්‍යවශ්‍යයි දැන්. එතකොට හොඳම මාර්ගය තෝරගත්තේ වරාය හරහා යන. එතකොට එකෙන් ඉඩම් අත්පත් කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. වැඩි ගොඩනැගිල්ලට හානියක්. ඒ කියන්නේ වරාය සතු ඉඩම් ප්‍රමාණය තුල ඉහළින් තමයි මේ මාර්ගය ගමන් කරන්නේ. ඉහළින් යන්නේ. වරාය ගොඩබිමට යන්න කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. දැන් එහෙම නිසා ඒ ලින්ක් එකේ අවශ්‍යතාවය අඳුනගත්තේ. දැන් අපි ඒ ව්‍යාපෘතිය දැන් අපි දැනට පටන් ගන්න තියෙන ආසියානු සංවර්ධන බැංකුවේ ආධාරයෙන් දැනට ඉඟුරුකඩේ සිට ගෝල් ෆේස් එකේ ලයිට් හවුස් එකට කිට්ටුවේ ඒ ව්‍යාපෘතිය ඉතින් අපි පාර හදනවා. දැනටම අපි ගිය අවුරුද්දේ සැප්තැම්බර් මාසයේ දවඩ ආරම්භ කරා. දැනටමත් කොයි කාලේද අවසන් කරන්න බලාපොරොත්තු වෙන්නේ 2022 සැප්තැම්බර්. නමුත් සභාපතිතුමා කියපු විදිහට අර කොවිඩ් එකේ තියෙන ප්‍රමාදයක් තියෙනවා. ඒ වුණත් තව 2022 අවසානයේදී අපිට
වැඩ කරන තමයි. ලේකම්තුමනි දැන් මේ මාර්ග පද්ධතියත් එක්ක ජනතාවට ලබා දෙන පහසුකම්වලදී අපි මේ අපේ මාර්ග සංවර්ධන අධිකාරී සභාපතිතුමන් කතා කරපු මේ කැලණියේ පහසුකම් සැලසීම කියන කතාව හරිම තීරණාත්මක ඉතාම වැදගත් තැනක් නේද? මම හිතන්නේ අසේල කිව්වා ලක්ෂ ගණන් වාහන මේ මාර්ග මේ පාලම හරහා ගමන් කරනවා කියලා. අපි ඇත්තටම ගණන් බලපු විදියට දැනට 1,10,000ක් පමණ වාහන මෙම පාලම උඩින් දැනට ගමන් කරනවා. අපි සැලසුම් කරලා තියෙන්නේ දැන් ඔය හදාගෙන යන පාලම දැනට තියෙන කැලණි පාලමට සමාන්තරව අපි කොළඹ පැත්තේ ඉඳලා යනවා නම් දකුණු අත පැත්තේ දැන් තියෙන පාලමට ඉහළින් හදන්නේ අපි මන්තීරු 6ක් සහිත මාර්ගය පාලමක්. මේ පාලම තමයි ලංකාවේ මේ හදන මෙවැනි ගණේ පළවන පාලම. ඒ වගේම මේක ඇත්තටම හදලා ඉවරුණායින් පස්සේ මේක ඉතාමත් අලංකාර පාලමක් බවට පත් වෙනවා. මේක කේබල් මගින් එල්ලලා තියෙන පාලමක්. මීටර් 380ක් දිගයි. මේ කටුනායක අධිවේගී මාර්ගයේ ඉඳලා ඔරුගොඩවත්ත මන්සන්දිය දක්වා තමයි මේක ඉදි වෙන්නේ. එතකොට කොටස් දෙකකට අපි දැන්ට ක්‍රියාත්මක කරන්නේ. එක පැත්තකට යනවා ඉඟිරිකඩේ හන්දිය පැත්තෙන් මේ අර වරාය පිවිසුම් අධිවේගී මාර්ගයට සම්බන්ධ වෙනවා. අනිත් පැත්තෙන් ඔරුගොඩවත්ත මන්සන්දියෙන් සම්බන්ධ වෙනවා රාජගිරිය හරහා අතුරුගිරිය අධිවේගී මාර්ගයට ඉහළින් යන අධිවේගී මාර්ගය එය සම්බන්ධ වෙන්නේ පිටත වටරවුම් මාර්ගයට අතුරුගිරිය අන්තර්හුවමාරු මධ්‍යස්ථානය. තොර මේ ලේන් 6ක මේ පාලම හදලේ නිම වුණාම අපි බලාපොරොත්තු වෙන 2032 වර්ෂය වෙනකොට මෙය මතින් 1,80,000කට වඩා වැඩි වාහන ප්‍රමාණයක් යාවි කියලා. තොර මේ පාලම හැදුවේ ඇත්තටම හදලා තියෙන්නේ මේ සමස්ත මාර්ග පද්ධතියේම සම්බන්ධීකරණය කරන මධ්‍යස්ථානය වෙලා තියෙනවා මේක. ඒතර මේ අපි 2012-2013 වර්ෂවල තමයි මේකේ මූලික සැලසුම් ආරම්භ කරේ. මේක දැන් කෙනෙකුට හිතන්න පුළුවන් මේ පාලම හදලා ඉවරුණායින් පස්සේ මොකද්ද දැන් වෙන්නේ කියලා. ඒතර දැන් අපි සැලසුම් කරේ ඇත්තටම මේ පාලමත් සමග සම්බන්ධ වෙනවා වරාය පිවිසුම් මාර්ගය. ඒක කණුමතින් ඉදිවෙන්නේ කිලෝමීටර් 5.5ක් තියෙනවා. මේක ගිහිල්ලා අවසාන වෙන්නේ චෛත්‍ය ළඟින් වරාය චෛත්‍ය ළඟින්. එතකොට අනිත් පැත්තට අපි ඔරුගොඩ වෝල්ෆේස් එක ආසන්නෙන් එතනින් අපිට දෙන්න පුළුවන් වරාය නගරයට. ඒ වගේම අපි ඕල්කොට් මාවත හරියෙන් අලුතින් ඉදිවෙන දැන් බස් පර්යන්තයක් එක ඇත්තරම මල්ටිමෝඩල් හබ් එකක් මේ වෙන්නේ. ඒකටත් අපිට දෙන්න පුළුවන් ඇතුල්වීමට පිවිසුමක්. එතකොට අපි ඔරුගොඩවත්ත මන්සන්දියෙන් ඉදිවෙන රාජගිරිය හරහා අතුරුගිරිය දක්වා වෙන අධිවේගී මාර්ගය ඒකත් සම්පූර්ණ කණුමතින් ඉදිවෙන්නේ. ඒ මාර්ගය කිලෝමීටර් 17.3ක් දිගයි. දැන් අපි මූලික කටයුතු කරගෙන යනවා එහි වැඩ කටයුතු ආරම්භ කිරීම සඳහා. ඒක සම්පූර්ණයෙන්ම විදේශීය ආයෝජනයක් ලෙස කරන මම හිතන්නේ ලංකාවේ ප්‍රථම මාර්ග සම්වර්ධන ව්‍යාපෘතිය තමයි එය. එතකොට මේ වරාය පිවිසුම් මාර්ගය ඇත්තටම අපිට අපි ගිය අවුරුද්දේ සැප්තැම්බර් වල ආරම්භ කරලා තියෙන්නේ. මේක අවුරුදු 3ක වගේ කාලයකදී 2022දී අපි අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. මේ මගින් ඇත්තටම දැන් අපි ගත්තොත් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉඳලා එන වාහන තියෙනවා නම් එහෙම නැත්නම් කටුනායක අධිවේගී මාර්ගයේ ඉඳලා එන වාහන තියෙනවා නම් මේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉඳලා එන වාහන පිටත වටරවුම් මාර්ගයෙන්
අතුරුගිරිය මන්සන්දියට ඇවිල්ලා අන්තර්හුවමාරු මධ්‍යස්ථානයට ඇවිල්ලා එතනින් මේ අපි අලුතෙන් ඉදිකිරීමට බලාපොරොත්තු වන අධිවේගී මාර්ගය හරහා කැලණි පාලම ගාවට ඇවිල්ලා එතනින් වරාය පිවිසුම් අධිවේගී මාර්ගය හරහා යන්න පුළුවන් කොළඹ කොටුවට. මං හිතන්නේ විනාඩි 25ක විතර කාලයකදී අපිට අතුරුගිරියේ ඉඳලා කොළඹ කොටුවට යන්න පුළුවන් කිලෝමීටර් 22ක් තියෙන්නේ. ඉතින් අපි දැන් බලාපොරොත්තු වෙන විදියට වාහන 40000ක් පමණ 2022 වර්ෂය වෙනකොට වරාය නගරය පැත්තට ගමන් කරાવી මේ අධිවේගී මාර්ගය හරහා. ඒ වගේම වාහන 40000ක් පමණ අතුරුගිරියේ ඉඳලා එන ආකාරයට තමයි මේක අපි සක්්‍යතා අධ්‍යයනය මගින් අපිට හම්බෙච්ච දත්තවලින් පේන්නේ. තොර දැන් අපි මේ දැන් කරන මේ කැලණි පාලම ඇත්තටම මේ මාර්ග පද්ධතියේ මේ කොළඹ නගරයට එන පිවිසුමේ මාර්ග පද්ධතියේ හදවත වගේ වෙනවා. එතකොට ඔබ කතා කරා දැන් මේ දැන් අපි හැමදාම කතා කරන්නේ පාරට බැස්සම කතා කරන්නේ කොච්චර වෙලා යනෝද කියලා කොළඹට ඇතුල් වෙන්න. ඉතින් ඇත්තටම මේ සමග අපිට යම් ප්‍රමාණයකට කියන්නේ මං හිතන්නේ භාගයක් විතර මේ තදබදෙන් භාගයක් විතර අවසන් කරගන්න පුළුවන්. හැබැයි ඒකම මං හිතන්නේ මේ අපේ තියෙන පොදු ප්‍රවාහන පද්ධතියත් වැඩි දියුණු කිරීම මගින් අපිට මං හිතන්නේ සුව පහසු ගමනක් ඉදිරි වර්ෂ 2-3 ඇතුළත ඇති කරන්න පුළුවන් වෙයි කියලා මම බලාපොරොත්තු. පාරට කාලය නාස්ති කිරීම. ඒ හරහා මුදල් සමහර වෙලාවට ඵලදායිතාවයේ මේ සියල්ල අහිමි වීම. අපේ රටේ කොයිතරම් කාලයක් තිස්සේ කතා වෙන මාතෘකාවක්ද. මේවට ස්ථිරසාර විසඳුමක් අවශ්‍යමයි. ඒ වගේම දුර දකිනා විසඳුමක් අවශ්‍යමයි. පරක්කු වෙච්ච දේවල් හරි ගස්ස ගන්න නෙවෙයි ඉස්සරහට එන අභියෝග දැන හඳුනාගෙනත් වැඩ සැලසුම් කිරීම අත්‍යවශ්‍යමයි. අපි මේ විරාමයෙන් පස්සේ ඒ සැලසුම් ගැනත් කතා කරනවාමයි. මට හඳ ඕනේ. හඳ ගෙනල්ලා දෙන්න. හඳ ගොඩක් දුර තියෙන්නේ. හඳ ගන්න බෑ. පුතා මේ බත් කට කන්නකෝ. බෑ මට හඳ ඕනෙමයි. කන්නෙත් නෑ නිදා ගන්නෙත් නෑ. හඳ ඉල්ලලා අඬනවා. යේ තාත්තා මට හඳ ගෙනලා දුන්නා. අපට දුරයි කියා සිතුණු ජීවිතයේ බොහෝ දේවල් ළඟා කරගන්න වෙනස් විදියකට සිතන්න. ලංකා බැංකුව නව්‍යකරණයෙන් ඉදිරියටම. ලෝකයේ සිව්දිකට විසිරුණු ලාංකීය අභිමානයේ ටෙලිවිෂන් මුද්‍රාව. එතර මෙතර. ඉරිදා සවස 6ට ජාතික රූපවාහිනියෙන්. සෑම පළාතකටම දිනුම් අවස්ථා POC පිට රටතෑගි සීසන් 2 ලංකා බැංකුවෙන් ජාතියේ මහා රැකවලාගෙන් පිදෙන උත්තමාචාර්ය විරු අභිමාන් ශ්‍රී ලංකා ඉන්ෂුරන්ස් වෙතින් රූපවාහිනී සුපර්බෝල් සංගීතේ සංචයන හෘදයට ශශිකා වෝල්ටර් නිරන් ගීගයු රූපවාහිනී සුපර්බෝල් සංගීතේ නැවත විකාශය මේ සිරිසුරාදා දහවල් 1ට ජාතික රූපවාහිනිය ඩයලොග් වෙතින් 1GB data පුරවපු data blaster #0.6# ඩයල් කරන්න. සහසක් ජීවිත සමග සුව හසකගේ ජීවිත සරු කළ ඔබට ලබැඳි නුගසෙවන දැන් තව තවත් ඔබ සමීපයට මනාලියන් හැඩගැන්වීම සහ රූපලාවන්‍ය සේවා ඉහුම් පිහුම් බැහුම් ගැතුම් අත්කම් හා කේක් නිර්මාණ උද්‍යාන අලංකරණය සහ වාස්තු විද්‍යා ආහාරපාන යෝග සමග ශරීර සුවතා සේවා රථවාහන නඩත්තු සේවා ඇතුළු ඔබගේ ස්වයං රැකියා සුළු පරිමාණ ව්‍යාපාර දියුණුවේ මාවතට කැඳවන්න නුගසෙවන අප හා එක්වන්න. විමසන්න 077යි 16යි 91යි 886 අංකයට. මලක් ගැන හිතෙන්නේ පැලයක් සිට උදාටයි ආදරයක් ගැන
තෑගට සුපිරිම සුපිරි නිවසක් සමඟ දැන් සෙවන ලොතරැය දිනුම් මදින ලොතරැයක් ලෙසත් සතියකට දෙවතාවක් සෙවන ඔබට ගෙවල් අතට මුදල්. ව්‍යසනකාරී අවස්ථාවක පවා ශ්‍රී ලංකා ඉන්ශුවරන්ස් නැවතත් ෆිච් AAA LKA ශ්‍රේණිගත කිරීමෙන් බිඳුම් ලැබුවේ ඔබ අප කෙරෙහි තැබූ විශ්වාසය නිසයි. ඔබේ ජීවිත රක්ෂණයට ඉහළම ප්‍රතිලාභ ලබා දෙන අතර අපි සෑම මසකම රුපියල් බිලියන 1.5කට වැඩි වන්දි හිමිකම් පියවන්නෙමු. මූල්‍යමය වශයෙන් ශක්තිමත් පුරෝගාමීකුගේ සෙවනෙහි ජීවිතයම සුරක්ෂිතයි සැම විට. එන්න අප හා එක්වන්න නොවෙනස් වන ආරක්ෂාව සහ සැනසුම අත්විඳින්න. ශ්‍රී ලංකා ඉන්ශුවරන්ස් පියකුමෙන් මවකමෙන්. ජීවිතය වෙනස් කරන විනාඩි 25 11 11ට සීත මෝසම් ගීතනාදෙන් චංචලයිලෝ දැන්නම් හඬරුන්රුන් සිත සංසුන් ඕ සීත මෝසම් ගීතනාදෙන් චංචලයිලෝ දැන්නම් හඬරුන්රුන් සිත සංසුන් ඔබ නැවතත් ශනිදායබන් සමග අපි අපේ රටේ මාර්ග පද්ධතිය හා බැඳුණු සංවර්ධනය පිළිබඳව කතා බහ කරමින් ඉන්නේ. මාර්ග හා මහාමාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්තුමන්, ඒ වගේම මාර්ග සංවර්ධන අධිකාරිය සභාපතිතුමන් සහ වරාය පිවිසුම් ගුවන් මාර්ගයේ ව්‍යාපෘති අධ්‍යක්ෂතුමන් සමග ලේකම්තුමනි, දැන් අපිට බොහෝ වෙලාවට උනන්දුවක් තිබෙනවා. දැන් දඹුල්ලේ ගොවියාගේ එළවලු ටික කොළඹ සහ තදාසන්න නගරවලට ගෙනීම, ඒ වගේම උතුරු කරේ ජනතාව මේ සංවර්ධනයත් එක්ක ප්‍රවාහනයත් එක්කලා කොළඹට සම්බන්ධ වීම, ඒ වගේම මහනුවර ප්‍රදේශයේ ජනතාව ආදී කොටගත් මේ විවිධ පළාත්වල අය මේ ආර්ථික ක්‍රියාවලියත් එක්ක සම්බන්ධ කරගනිද්දී ප්‍රවාහන පද්ධතියේ පහසුකම ඉතාම අත්‍යවශ්‍යයි. දැන් 2014 දී ආරම්භ වුණු උතුරු කරේට යන මහනුවර ආදී ප්‍රදේශවලට පහසුකම් සපයන අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තත්ත්වය දැන් කොහොමද? ඇත්තටම දැන් අපි 2014දී ආරම්භ කර අධිවේගී මාර්ගය හැඳුන්වුනේ උතුරු අධිවේගී මාර්ගය කියලා. නමුත් දැනට අපි ඒ දවස්වල සැලසුම් කරලා තිබුණේ එල්ලේර මුල්ල ඉඳලා ආරම්භ කරලා යන්න. නමුත් දැන් ඒක ක්‍රියාත්මක වන්නේ මධ්‍යම අධිවේගී මාර්ගය කියලා. මේ මාර්ගය ආරම්භ කරන්නේ පිටත වටරවුම් මාර්ගයේ කඩවත අන්තර්හෝමාරු මධ්‍යස්ථානයේ ඉඳලා කඩවත ගම්පහ වේයන්ගොඩ හරහා මීරිගම, ඊළඟට මීරිගම ඉඳලා කුරුණෑගල සිට දඹුල්ල දක්වා තමයි ඒ අධිවේගී මාර්ගය තියෙන්නේ. ඒකම මේ අධිවේගී මාර්ගයෙන් පොතුහැර තියෙන අන්තර්හෝමාරු මධ්‍යස්ථානයෙන් ගලගෙදර දක්වා කොටසක් හදනවා. ඒ කොටස තමයි මහනුවර දක්වා ගමන් කරන්න සැලසුම් කරන්නේ. දැන් මේ අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා කොටසේ වැඩ දැනට මූලික වැඩ ආරම්භ කරලා තියෙන්නේ. එය වසර 3.5කින් පමණ අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් 2024 වගේ වෙනකොට අපිට අවසන් කරන්න පුළුවන් වේ කිලෝමීටර් 37ක් දිග මාර්ගයක් එක. ඊළඟට මීරිගම සිට කුරුණෑගල දක්වා කොටස දැනට විශේෂයෙන්ම දේශීය කොන්ත්‍රාත්කරුවන්, ඒ වගේම දේශීය අරමුදල් යොදවලා සම්වර්ධනය කරමින් තියෙනවා. දැනට 70%ක 75%ක වගේ වැඩ අවසන් කරලා තියෙනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ අවුරුද්දේ අවසානයේදී මේකේ වැඩ අවසන් කළා මාර්ගය විවෘත කිරීමට. ඒකම දැන් අපි මූලික වැඩ කටයුතු කරගෙන යනවා. කුරුණෑගල සිට දඹුල්ල දක්වා කොටස සම්වර්ධනය කිරීම කාර්යයත්,
වගේම පොතු හැර සිට ගලගෙදර දක්වා තියෙන සම්වර්ධනය කිරීමේ කාර්යත් මේ කොටස් දෙකත් අපි 2024 වර්ෂය වෙනකොට අවසාන කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. එතකොට ඔබ කිව්වා වගේ මේ අධිවේගී මාර්ගය දඹුල්ල දක්වා ඉදිවෙනකොට මේ මගින් උතුරු මැද පළාත, ඒ වගේම නැගෙනහිර පළාත, උතුරු පළාත මේ පළාත්වලට යෑමට තියෙන මේ වැඩි කාලයක් ගත වෙන එක මම හිතන්නේ අවම කාලයක් දක්වා පත් වෙනවා. විශේෂයෙන්ම ඒ උතුරේ සිට මේ කොළඹ ප්‍රදේශයට ගේන කෘෂිකාර්මික ද්‍රව්‍ය කියන්නේ වෙළඳ භාණ්ඩ, ඒ වගේම දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන්, ඒ වගේම අනුරාධපුර පැත්තෙන් එන සියලු ද්‍රව්‍යයන් ඉතා ඉක්මනින් කොළඹ වරාය දක්වා ගෙනීමට හැකියාව මේකෙන් ලැබෙනවා. ඉතින් මම හිතන්නේ මේ සැලසුම මේ මාර්ගයත් අපි හදලා ඉවර වෙනකොට අපේ මාර්ග පද්ධතිය කිලෝමීටර් 400කට එහා අධිවේගී මාර්ග පද්ධතියක් මේ රටට ලැබෙනවා. ඉතින් අපි මේ මාර්ග එක අධියරවල තියෙන්නේ. ඉතින් ඒ වගේම මේ මාර්ග සම්වර්ධනය නිසා විශාල ඉඩකඩම් ප්‍රමාණයක් අපි රජයට අත්පත් කරන් තියෙනවා. ඒ වගේම මම හිතන්නේ එක අධිවේගී සාමාන්‍යයෙන් ඉඩම් කට්ටි 20000ක් 25000ක් පමණ ප්‍රමාණයක් මේ මගින් අත්පත් කරගන්න රජය විසින් ඉතා විශාල මුදලක් වැය කරනවා ඒ වන්දි ගෙවීම සඳහා. ඉතින් ඒ වගේම මේ සඳහා ඉතා විශාල මුදලක් අපි ආයෝජනය කරනවා. ඒ ආයෝජනය කරන්නේ මේ ආයෝජනය කරන මුදල මගින් අපේ ආර්ථිකයේ දළදේශීය දළ GDP එක අපිට ඉහළ නැගීමට පුළුවන්. ඒ වගේම ඒක පුද්ගල ආදායම ඉහළ නැංවීම සඳහා මෙය විශාල වශයෙන්ම දායක වෙනවා. ඉතින් මම හිතන්නේ මේ අධිවේගී මාර්ගය අපි කඩවත ඉඳලා දඹුල්ලට හදලා ඉවර කරොත් කිලෝමීටර් මම හිතන්නේ 135ක් පමණ තියෙනවා. අපි මං හිතන විදියට පැය 2ක පමණ කාලයකදී කඩවත සිට දඹුල්ල දක්වා ගමන් කරන්න පුළුවන්. අද පැය 6ක්වත් යන ගමන 5ක් හෝ 6ක්. ඉතින් මම හිතන්නේ අපේ රටේ ජනතාව අද අත්විඳිනවා කොළඹ සිට හම්බන්තොට දක්වා දැන් ගමන් කිරීමට ගතවන කාලය පැය 2කමාරයි වෙනද පැය 6ක් යන ගමන. ඉතින් මම හිතන්නේ සුව පහසු ගමනක් යන්න පුළුවන්. ඉන්ධන වියදම අඩු වෙනවා. එතකොට වාහනවල අලුත් වැඩියාවන් අඩු වෙනවා. අපේ කාලය ඉතුරු වෙනවා. ඒ වගේම අර පාරේ එක තැන ඉන්නකොට ඇතිවෙන මානසික ආතතියත් මම හිතන්නේ අඩු වෙනවා. ඇත්තටම කාලය කියන්නේ මුදල්. ඒ මුදල් ඉතිරි කර ගැනීම, කාලය ඉතිරි කර ගැනීම හරහා රටේ ආර්ථිකයට බොහෝ දායකත්වයන් සලසා දිය හැකි. සභාපතිතුමනි, අපි දුටුවා තවත් දර්ශන පෙළක්. දැන් මේ මාර්ග පද්ධතිය දැන් අධිවේගී මාර්ග හැටියට මේ වේගවත් ගමනාගමනයේ ඉක්මන් ගමනාගමනය සඳහා ජාතික වශයෙන් පද්ධතියක් හැදෙන අතරතුර ඕක අර කොළඹදී අර අවශ්‍යයි මේ වාහන තදබදයේදී යන්න අවශ්‍යයි නැවත පහසුකම් ටිකක් වගේ ගම් පළාත්වලදීත් අවශ්‍යයි මේ අධිවේගී මාර්ගයට පිවිසුම් ලබා දෙන මාර්ග පද්ධතිය සංවර්ධනය වෙන්න ඕනේ. ඒක කොයි විදිහේ තත්යකද දැන් තියෙන්නේ? ඔව් අසීල, දැන් ඇත්තටම දැන් අපේ අලුත්ම වැඩසටහන මාර්ග ලක්ෂයේ වැඩසටහනක් අපි ක්‍රියාත්මක කරනවා. ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ප්‍රධාන මාර්ග, අධිවේගී මාර්ග හා සම්බන්ධ වෙන අතුරු මාර්ග දියුණු කිරීම සහ ග්‍රාමීය මාර්ග දියුණු කිරීම මේ සහ ඒකම අපේ මාර්ග පහසුකම් වර්ධනය කිරීම. ඒකෙදී අපි බලාපොරොත්තු වෙනවා පෞද්ගලික කාලවකවානුවේ අපි සංවර්ධනය කරේ මාර්ග සංවර්ධන අධිකාරිය.
ඒ සහ B මාර්ග මාර්ග සංවර්ධන අධිකාරියට තේ. නමුත් මෙම වැඩසටහන හරහා අපි පළාත් මාර්ග, ඒ කියන්නේ ප්‍රාදේශීය මාර්ග ආදී වශයෙන් මේ සියලුම මාර්ග අපි සංවර්ධනය කරන්නට බලාපොරොත්තු වෙනවා. මහ ජනතාවගෙන් ලැබෙන ඉල්ලීම්, ඊළඟට මහජන නියෝජිතයන්ගෙන් ලැබෙන ඉල්ලීම්, මන්ත්‍රීවරුන්ගෙන් ලැබෙන ඉල්ලීම් වගේ එම ඉල්ලීම් සියලුම දේවල් සලකලා බලලා සෑම දිස්ත්‍රික්කයකම මෙම ග්‍රාමීය මාර්ග, අතුරු මාර්ග, ඒ වගේම මාර්ග සම්බන්ධ කරන මාර්ග අපි මෙම වැඩසටහන හරහා අපි දියුණු කරන්නට බලාපොරොත්තු වෙනවා. ඇත්තටම මේ මාර්ග සංවර්ධනය කිරීමේදී අරමුණ වන්නේ අර අපේ ලේකම්තුමා කිව්වා වගේ මේ ජනතාවට පහසුවෙන් ගමනාගමනය කරන්නට පමණක් නෙවෙයි, මෙම මාර්ග පද්ධති වැඩි දියුණු වෙන අවස්ථාව වෙනකොට අපේ ආයෝජකයෝ, දේශීය ආයෝජකයෝ වේවා විදේශීය ආයෝජකයෝ වේවා, ඔවුන් යම් කර්මාන්තයක් ආරම්භ කරන්නට බලාපොරොත්තු වෙනවා නම් ඔවුන් ග්‍රාමීය ප්‍රදේශවලට මේ අය උන්ගේ කර්මාන්ත ගෙනියන්නට උත්සාහ කරනවා. මොකද දැනට අපි දැකලා තියෙනවා මේ සියලුම කර්මාන්ත ඉදි වෙන්නේ නගර ආශ්‍රිතව. එතකොට මේ ගමේ ඉන්න ශ්‍රමිකයන්ට නගරයට පැමිණෙන්නට සිද්ධ වෙනවා තමන්ගේ රැකියාව වෙනුවෙන්. ඉතින් මේ මාර්ග සංවර්ධනය හරහා ආයෝජකයා ගමට යනවා. එතකොට ගමට ආදායම් මාර්ග වැඩි වෙනවා. ගමේ නිෂ්පාදන කොළඹට එනවා. එවැනි වාතාවරණයක් තමයි ඇති වෙන්නේ. ඉතින් එය ඇත්තටම රට තුල විශාල සංවර්ධනයක් ඇති වෙනවා. වගේම ජනතාවට මුදල් සංසරණයක් ඇති වෙනවා. ඒ වගේ මේ වැඩසටහනින් ප්‍රධානම බලාපොරොත්තු වන දෙයක් තමයි අකර්මණ්‍ය වෙලා තිබිච්ච ඉදිකිරීම් ශාස්ත්‍රය. එහි ධාරිතාව වැඩි කිරීම. එම සමාගම් වලට ඔවුන්ගේ ශක්තිය වර්ධනය කරගන්න මේක අවස්ථාවක් වෙනවා. ඒ වගේම ඔවුන්ගේ ඔවුන්ගේ ශ්‍රේණිගත කරලා තියෙන ඔවුන්ගේ ශ්‍රේණීන් ඉහළට ඔසවා ගන්න. ඒ වගේම රැකියාවල් ශ්‍රමිකයන්ට එම ආයතන හරහා රැකියාවල් ලැබෙනවා. මේ හරහා ගමට ඔවුන්ගේ මුදල් සංසරණයක් මේ රට තුළ සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි ඇත්තටම බලාපොරොත්තු වන ප්‍රධානම අරමුණ. මේ මාර්ග සංවර්ධනය හරහා ඇත්තටම මාර්ග සංවර්ධනය යටිතල පහසුකම් සංවර්ධනය කර ඔබතුමා කිව්වා වගේ යටිතල පහසුකම් වල ප්‍රධාන පහසුකමක් තමයි මාර්ග සංවර්ධනය කියන්නේ. ඉතින් මේ මාර්ග සංවර්ධනයෙන් රටේ ආර්ථිකයට ලොකු දායකත්වයක් ලැබෙනවා. ඒ බලාපොරොත්තුව ඇතුව තමයි මේ මාර්ග ලක්ෂයක් සංවර්ධනය කරන්න බලාපොරොත්තු වෙන්නේ. දැන් අපි පාරේ යද්දී රථවාහන තදබදයත් එක්ක යද්දී කන්ටේනර් එකක් එහෙම ඒ මාර්ගයේ තදබදයත් එක්ක තියෙනවා නම් අපි කියනවා මේ කන්ටේනර් යන හින්දා තමයි මේ ට්‍රැෆික් එක වැඩි වෙලා තියෙන්නේ වගේ කතා අපි ඔය තරහා ගිහිල්ලා මානසික ආතතිය වැඩි වෙලා ඉන්න වෙලාවල් වලට කියනවා. හැබැයි ඒවා ඇතුලේ ප්‍රවාහණය වන්නේ අපට අවශ්‍ය අපේ ජීවිතයට අවශ්‍ය අත්‍යවශ්‍ය කාරණා බව සමහරලාට අපිට ඒ මොහොතේදී හිතෙන්නේ නැහැ. එන තරහත් එක. නමුත් දැන් මේ වරාය පිවිසුම් ගුවන් මාර්ගයේ හරහා අධ්‍යක්ෂතුමා මම හිතන්නේ වරායට සම්පූර්ණයෙන් පිවිසුමක් ලබා දීම හරහා මේ කන්ටේනර් ගමනාගමනය බාණ්ඩු හෝමාරු ආදී දේවලුත් ඉතාම වේගවත් කාර්යක්ෂම කරන්න පුළුවන් වේවි නේද? ඇත්තටම මේ ව්‍යාපෘතිය තනිකරම පාරක් හැදීමක් නෙවෙයි. ඒ කියන්නේ ට්‍රාන්ස්පෝර්ට් නෙට්වර්ක් එකට වැඩි කිරීමක්. ඔව්. දැන් අපි කස්ටම්ස් දෙපාර්තමේන්තුව වරාය අධිකාරිය සමග සාකච්ඡා කරමින් දැන් සෑහෙන දැන් මේ දිනුවක් ගැන සාකච්ඡා කරනවා. දැන් තවත් කන්සල්ටන්සි වලින් ස්ටඩි කරනවා දැන්. දැන් ඇත්තටම මේ පාර මන්තිරු 4ක එළිවේ ගුවන් මාර්ගය ඒ දැනට තියෙන ග්‍රවුන්ඩ් රෝඩ් එක කියන්නේ පෝට් ඇක්සස් රෝඩ් කියන පල්ලෙහා තියෙන පාරත් ඒ පාරත් ඉම්ප්‍රූව් කරනවා. ඒ පාරත් දියුණු කරලා තව දැනට තියෙන මන්තිරු 4ක පාරේ ඒක පාර මන්තිරු 6ක පාරක් හැටියට දියුණු කරලා වයිඩන් කරනවා. වයිඩන් කරලා දැන් සාමාන්‍යයෙන් දැන් අර කන්ටේනර්ස් වලින් හිර වෙන්නේ අර ඉඟුරුකඩ හන්දියේ. ඔව්. ඉඟුරු හන්දියේ තියෙන දැන් එතන ඒකෙන් අපි අර මන්තිරු 6ක පාර වයිඩන් කරන නිසා ඒ කන්ජෙෂන් එකක් අපිට අඩු කරන්න පුළුවන්. අනිත් එක අර මේ
ගුවන් මාර්ගයෙන් වෙනමම පෝට් වරායට පිවිසුමක් සහ පිටවීමක් තනික වෙනමම දෙනවා. දෙකර කන්ටේනර්ස් වලට හා වරායට යන වාහනවලට තනි යන්න පුළුවන්. වෙන අනිත් වාහන යන්න බෑ. ඇතුළට යන්න බෑ. දැන් එහෙම එතකොට කන්ටේනර්ස් ටික හෝ සමහරලාට එම්ටි කන්ටේනර්ස් හරි ඒ පාරෙන් පිට වෙන්න පුළුවන්. ඒක ගැන අපි දැනටම කස්ටම්ස් දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කරනවා. දැන් අර දැන් කස්ටම් චෙකින් පොයින්ට් එක කොහොමද වෙනස් කරන්නේ වෙනම ස්ටඩි එකක් යනවා උතනට. දැන් ඒක නිසා දැන් අර කන්ටේනර් දැන් ගමනාගමන මේ පාරෙන් අඩු වෙනවා තමයි. අනිත් එක අර වරාය ඇතුළත් යම්කිසි මට්ටමට ගොඩනැගිල්ලක් දෙමළ අපිට අයින් කරන්න වෙනවා. ඒ වෙනුවෙන් වෙනම වරායට වරාය අධිකාරියේ හෙඩ් ඔෆිස් එකක්. ඒ කියන්නේ අපි කියන මාරිටයිම් ෆැසිලිටේෂන් සෙන්ටර් කියලා තට්ටු 17ක බිල්ඩිමක් හදනවා. ඒකත් ඒ බිල්ඩිම වරාය අධිකාරියේ හෙඩ් ඔෆිස් එකක් කරනවා දෙක. දැන් එතෙන්දිත් අපි තව මේ වරාය ඔපරේෂන්ස් එක තැනකට ගේනවා. දැනට වරාය හැමතැනම තියෙන ඔෆිස් මේ බිල්ඩිම. මේ විදිහට. ඔව් මේ විදිහට. දැනටම අපි ෆයිලිං වැඩ කරලා ඉවරයි. දැනට ඉතිරි උඩට තියෙන හදන එක හදන්න තියෙන්නේ. හොඳයි. ඒ වරාය පිවිසුම් ගුවන් මාර්ගය හදන ව්‍යාපෘතියේදී භාවිත කරන අලුත් ක්‍රමවේද තාක්ෂණය ආදී කාරණාත් අපි විමසන්නට ඕනේ එතුමාගෙන්. නමුත් ලේකම්තුමනි දැන් අපිට මේ මෑතකදී සුබ ආරංචියක් කන වැකෙනවා. ජනාධිපතිතුමන් තීරණය කරනවායි කියලා රුවන්පුර අධිවේගී මාර්ගය දේශීය කොන්ත්‍රාත්කරුවන්ගෙන්ම නිම කරගන්නට සැලසුම් කරන්නට ඕනෑ කියලා. ඒකෙදී මම ඔබතුමාට යොමු කරන්නේ එකක් ඒ දේශීය අපේ කොන්ත්‍රාත්කරුවන් යොදා ගැනීමත් ඒ වගේම රුවන්පුර අධිවේගී මාර්ගයේ දැනට තත්ත්වය සහ ඉදිරිය කොහොමද කියලා දැනගන්නත් එක්ක. ඔව්. මම හිතන්නේ අසේල මේ අපි 2014 වර්ෂයේදී මේ රුවන්පුර අධිවේගී මාර්ගය තැනීම සඳහා සක්්‍යතා අධ්‍යයනයක් ආරම්භ කරා. ආරම්භ කරලා අපි ඒ සක්්‍යතා අධ්‍යයනය අවසාන කරලා දැනට සැලසුම් කරලා තියෙන්නේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව අන්තර්හුවමාරු මධ්‍යස්ථානයේ ඉඳලා ඉංගිරිය ඒ වගේම කිරියල්ල හරහා හොරණ නගරයත් නගරයට වම් පසින් තමයි මේක ගමන් කරන්නේ. ඉංගිය හොරණ නගරයට වම් පසින් ඉංගිරිය නගරයට ගිහිල්ලා ඉංගිරිය නගරයෙන් කිරියල්ල හරහා කුරුවිට හරහා රත්නපුරයට පිවිසෙන්න. ඊළඟට රත්නපුරේ සිට බෑල හරහා පැල්මඩුල්ල දක්වා තමයි මේක අධිවේගී මාර්ගය සැලසුම් කරලා තියෙන්නේ. කිලෝමීටර් 76ක කොටසම දිගකින් යුක්තයි. අපි මේකත් මන්තිරු 4කට තමයි මේ මාර්ගය තැනීම සඳහා පියවර ගන්නේ. මදක් අවසර දෙන්න වේලාව ඩීපෝල් දැන් අලුත් වෙලා ඩාලි පටල විතින් දිස්ති දෙන්න සෝදන්න. ඉතින් ඔබ කිව්වා වගේ මෙය අතිගරු ජනාධිපතිතුමාගේ නියෝගයක් පරිදි අපි බලාපොරොත්තු වෙනවා මෙම මාර්ගය දේශීය අරමුදල් යොදවලා දේශීය බැංකුවල අරමුදල් යොදවලා දේශීය කොන්ත්‍රාත්කරුවන් හා දේශීය උපදේශක සමාගම් එකතුව මේ මාර්ගය තැනීම සඳහා අපි මම හිතන්නේ පළවෙනි පියවරේ දැන් ඉංගිරිය දක්වා කොටසේ දැනටමත් ඉඩම්මත් පත් කර ගැනීමේ කටයුතු කරමින් පවතිනවා. අපි ඒ දක්වා මුලින් සකස් කිරීමට තමයි බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේම මෙය ඉතාමත් අර වගේ අපි ඉස්සෙල්ලා කතා කරපු අධිවේගී මාර්ග වගේ වසර 4කින් ආරම්භ කිරීම අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඉතින් මම දැන්ට
කිලෝමීටර් 55ක් තියෙනවා මෙතන ඉඳලා කහතුඩුව ඉඳලා රත්නපුර දක්වා. මම හිතන්නේ මිනිත්තු 25කින් 30කින් රත්නපුරයට පිවිසෙන්න පුළුවන් වෙයි මේ මාර්ගය සකස් කරලා ඉවරුනාම. හැබැයි ටිකක් අපහසු මාර්ගයක්, කඳු සහිත ප්‍රදේශ තියෙනවා. ඒ වගේම මේ දකුණු අත පැත්තෙන් කළු ගඟ තියෙනවා. මේ දෙක අතරින් තමයි අපිට මේක තනන්න සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඉංජිනේරුමය වශයෙන් ටිකක් අභියෝගාත්මක කාරණා මේකේ තියෙනවා. නමුත් අපි මම හිතනවා අපේ සම්පූර්ණයෙන්ම මම පැහැදිලි කරන්න ඕන මේ අපි හදපු දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර දක්වා කොටස ඇර ඉතුරු සියලුම අධිවේගී මාර්ග සැලසුම් කරේ අපේ දේශීය ඉංජිනේරුවන් විසින්. විශේෂයෙන්ම මාර්ග සංවර්ධන අධිකාරියේ ඉංජිනේරුවන් විසින් තමයි මේක සැලසුම් කරේ. ඉතින් ඒ නිසා මේ රුවන්පුර අධිවේගී මාර්ගයත් සැලසුම් කරන්නේ අපේ ඉංජිනේරු මහත්තුරු. බොහොම තරුණ ඉංජිනේරුවරුන් රැසක් අපි එක්ක වැඩ කරනවා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා මං හිතන්නේ සම්පූර්ණම දේශීයත්වය උපයෝගී කරගත්ත ලංකාවේ තරන පළවෙනි අධිවේගී මාර්ගය සම්පූර්ණ අධිවේගී මාර්ගය බවට මේක පත් වේවි. හැබැයි අපි මතක් කළ යුතුයි මධ්‍යම අධිවේගී මාර්ගයේ දෙවැනි කොටස අපි මං ඉස්සෙල්ලා කිව්වා වගේ මීරිගම සිට කුරුණෑගල දක්වා කොටසත් මේ වගේම දේශීය කොන්ත්‍රාත්කරුවන්, දේශීය ව්‍යාපෘති උපදේශකයන්, දේශීය ඉංජිනේරුවන් විසින් තනමින් තියෙන මාර්ගයක්. ඉතින් අපිට අර විදේශීය ඥානය අපි ලබාගෙන අපි මේ කරන්න යන කාර්යයත් සම්බන්ධයෙන් අපි සියලු දෙනාටම අපේ රටේ පුරවැසියෝ විදියට ආඩම්බර විය හැකියි. හොඳයි සභාපතිතුමා මම හිතන්නේ අර අපි දර්ශන පෙළක්ම දැක්ක මේ කැලණිය හරහා ඉදිවන මේ මාර්ග කොටසේ සංවර්ධනය බොහොම යෝධ පින්මක්. ඒක අමතක කරන්න බෑ, බැහැර කරන්න බෑ. ඒක බොහොම අර අපේ ලේකම්තුමන් කිව්වා මේ මාර්ග පද්ධතියම සැලකිල්ලට ලක් කරද්දී ඒක හදවත වගේ කොටසේ කියලා. ඒකේ තවදුරටත් ඒක ඉදිකිරීමේදී මුණ ගැහුණු අභියෝග සහ අපේ නිර්මාණකරුවන්ගේ දායකත්වයම කොයි විදිහටද ලැබුණේ? ඇත්තටම ලේකම්තුමා කිව්වා වගේ විදේශ සමාගම් වල උපදේශනය ලබාගෙන අපේ මාර්ග සංවර්ධන අධිකාරී ඉංජිනේරුවන් තමයි අපි ඒකේ ව්‍යාපෘති අධ්‍යක්ෂකවරුන් හැටියට පත් කරලා තියෙන්නේ. අභියෝගයක් කියන්නේ අපි එක් කොටසක් අපි ස්ටීල් වලින් සකස් කරනවා. අනිත් කොටස තමයි අපි කොන්ක්‍රීට් වලින් සකස් කරන්නේ. ඉතින් කොටස් දෙකකට මේ සෙක්ෂන්ස් දෙකකට මේ මාර්ගය ඉදිරි මේ පාලම ඉදි වෙන්නේ. ඉතින් ඇත්තටම මේ විශේෂ අභියෝගයක් කියලා අපිට ඇති වුණේ නැහැ මේ මාර්ගයේ පාලම ඉදිකිරීමේදී අපේ සැලසුම් වලට. ඒකෙදි මම අදහස් කරනවා දැන් බොහොම කාර්යබහුල මේ වාතාවරණයක මාර්ගයේ සියලු දෙනාගේ දෛනික කටයුතු සිද්ධ වෙන අතරතුර ඉදි කරන්න වීමත් කිසියම් ආකාරයක අභියෝගයක්. ඔව් මොකද දැන් අපේ දකුණු අත පසින් තියෙන දැනට තියෙන කැලණි පාලම සමගම සමාන්තරව තමයි මේක ඉදි වෙන්නේ. ඉතින් යම් මාර්ගය භාවිතා කරන්නන්ට මාර්ග තදබදයක් යම් මට්ටමකට ඇති වෙලා තියෙනවා. ඒ නමුත් ඒක බොහෝසේ පාලනය කර ගනිමින් අපි මේ අපේ සැලසුම් තුල අපි සැලසුමටම අනුව මේ වැඩ ටික කරනවා. පහුගිය දිනවල පොඩ්ඩක් අපේ මේ කොවිඩ් වසංගතයත් එක්ක පොඩි ප්‍රමාදයක් අපිට ඇති වුණත් ඊට වඩා බලපෑමක් අපිට ඇති වුණේ නැහැ. දැන් අපි මේ අධිවේගී මාර්ග ඉදිකරන හෝ මාර්ග සංවර්ධනය කරන මීට අවුරුදු ගානකට කලින් මිනිසුන්ගේ තිබ්බ මානසිකත්වයේ මතයට වඩා යහපත් ප්‍රතිචාරයක් මිනිසුන්ගේ පැත්තෙන් ඇති වෙලා තියෙනවා නේද? ආකල්පමය වශයෙන් මේක අපිට ප්‍රතිලාභයක් ලැබෙන වැඩක්. ඒ නිසා අපි මේ අපහසුතාවයෙන් විඳ ගන්න ඕනේ කියලා. ජනතාවගේ සහයෝගය ගැන මොන හැඟීමක්ද දැන්? ඇත්තටම ජනතාවගේ සහයෝගය තියෙනවා. මොකද ජනතාව පහුගිය කාල වකවානුව තුලම අත්විඳා මේ මාර්ගවල තියෙන
අඩුපාඩු දුෂ්කරතාවයන්. ඉතින් ජනතාව ඇත්තටම මේ පහුගිය කාලවකවානුව තුළ දැන් මේ අධිවේගී මාර්ග ඉදවීමත් එක්කම මේ අධිවේගී මාර්ගයක තියෙන පහසුව කියන එක දුටුවා. දැන් අර ලේකම්තුමා කිව්වා වගේ අපි දුර බැහැර ප්‍රදේශයකට දවසක් දෙකක් ගිහිල්ලා මීට පෙර කරන්න සැලසුම් කරපු වැඩ අපිට එක දිනයක පැය කිහිපයකින් ඉවර කරගන්නට හැකියාවක් මේ අධිවේගී මාර්ග ඉදිකිරීම තුළ සිද්ධ වෙනවා. ඉතින් මේ අර මෙතන කැලණිය මෙම පාලම සම්බන්ධ වීමත් සමග දිවයිනේ විවිධ ප්‍රදේශවලින් එන වාහන කොළඹ ප්‍රධාන නගරය හා සම්බන්ධ වෙන ඉතාමත්ම පහසුවෙන් දුර බැහැර ඉන්න ජනතාවට කෙටි කාලයකදී හැකියාවක් ලැබෙන. ඉතින් මේ අය මේක ඇත්තටම උන්ට අපහසුතාවයක් වුණත් මෙම සංවර්ධනය පිළිබඳව බොහොම සතුටින් තමයි අදහස් දක්වන්නේ. හොඳයි. සංවර්ධනයට අපේ දායකත්වයත් අවශ්‍යමයි. අපි පැත්තක ඉඳලා අපි ඒකෙන් ඈත් වෙලා අපේ සහභාගීත්වය නොමැතිව අපේ ආශිර්වාදය නොමැතිව මේ කිසිවක් කරන්නට බෑ. ඒ නිසා ඒ දායකත්වය ඔබෙන් ලැබෙනවා නම් ඔබ ඒ ආකල්පමය වෙනස ඇති කරගෙන තිබෙනවා නම් ඒක ඉතාමත් වටිනවා හෙට දවස උදෙසා. විරාමයක් ගන්න අවසර දෙන්න අපි තවදුරටත් අපේ ජාතික සංවර්ධනයට එක් ආලෝකයක් වන මාර්ග පද්ධතිය පිළිබඳ කතා කරමු. නව ජීවයෙන් ඉදිරියට යන්න නැවතුණු තැනින් පටන් ගන්න ඩෝස් ට්‍රක් සඳහා හඳුන්වා දෙන MBSL විශේෂ ලීසින් පැකේජය සාක්කුවට බරක් නැති පහසු ගෙවීමේ ක්‍රම ලියාපදිංචිය නොමිලේ වරක්ෂණය නොමිලේ අද මම තන්න 0114 කෝටි ගණන් දිනුන් ලැබෙන ලක් එක දැන් පෑදිලා කෝටි ගණන් දිනුන් ලැබෙන ලක් එක දැන් පෑදිලා කෝටි 4 5 වෙලා ඉරිදටත් අදිනවා සුපර්බෝල් අලුත් වෙලා සුපර්බෝල් අලුත් වෙලා කෝටි 5යි දින 4යි සුපර්බෝල් ලක් එක දැන් පෑදිලා කෝටි 5ක සුපිරි ජයමල්ලක් සමග සුපර්බෝල් සතියට දින 4ක් සංවර්ධන ලොතරැයි මණ්ඩලය. අතීත ක්‍රීඩා තරුණ වර්තමාන ක්‍රීඩා තරුණ අනාගත ක්‍රීඩා තරුණ එකම වේදිකාවකදී හමුවන ක්‍රිස් බ්‍රෝ නෙක්ස්ට් චැම්ප් ක්‍රිස් බ්‍රෝ ප්‍රධාන අනුග්‍රහයෙන් සෑම් සෙනසුරාදාවකම රාත්‍රී 9:30ට channel live එකෙන් නැවුම් චිකන් නම් කඳු රටින් එකම ස්පෙෂලිස්ට් නම් ක්‍රිස් බ්‍රෝ වෙනස රස බලන්න. සුපිරි වාසනා ෆ්ලෑෂ් නයිට් ජුලි 12 සවස 6 සිට මාවතගම සාමෝදය ක්‍රීඩාංගණයේදී ඔබේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා රටේ සිටම ප්‍රසංග මිහිර විඳගන්න ඔබ සැමට ආරාධනා. ෆ්ලෑෂ්බැක් රිද්මයට නිහාල්, සුප්‍රියා, ප්‍රියා, ශශිකා, වේරලියද්ද, සුභානි, නාමල්, බාචි, රුවන් සමග සංක දිනෙත්. සුපිරි වාසනා ෆ්ලෑෂ් නයිට් ජුලි 12 සවස 6 සිට මාවතගම සාමෝදය ක්‍රීඩාංගණයේදී. සිද්ධාලේප මොසවේ ස්ප්‍රේ මදුරුවන් පලවාහරණ විශේෂඥයා. කවුද කියන්නේ මේ පුංචි දරුවන්ට කාත් කවුරුත් නෑ කියලා. මේ ඉන්නේ අපි හැමෝගෙම දරුවෝ. අපි කොහොමද දරුවන්ට කියන්නේ නැති බැරිකම දක්ෂකමට වඩා ලොකුයි කියලා. මේ අපි දෙන්නේ අපි හැමෝගෙම තිරේ. විශේෂ අවශ්‍යතා සහ සුවිශේෂී දක්ෂතා ඇති උපකාර අත්‍යවශ්‍ය දරුවන්ට මුළු මහත් රටක දිරිය දෙමින් ඔවුන්ගේ වාසනාවට හේතුවක් වෙන එකම ලොතරැයිය. දරුදිරි සම්පත හේතු වාසනාව වේවා. ජාතික ලොතරැයි මණ්ඩලය. We are back with the show. This is Beyond the Boundary. අද බිග් ස්ටෝරි එක නම් ෂරොන් කොහමද කෙට්ටුනේ කියලා කියන එකයි. හරි. මත් නොදනවත් මම කැප්ටන් ටීම් එක. අමන්ත මේක ආන එක හරිද මන් දන්නේ. අර 2011 අර යන ප්‍රශ්නෙට ඒකට මොනවද? Join us every Saturday at 4:30 p.m. on Rupawani for Beyond the Boundary. Prima Stella Set Yogurt. Be healthy, be active and be safe. ආයුබෝවන් ආයුබෝවන් සියලු දන හට වාසනාවන් ආයුබෝවන් ආයුබෝවන්
සංවර්ධනය උදෙසා මාර්ග පද්ධතියක ඇති වටිනාකම. අපේ රටේ මාර්ග පද්ධතියේ හෙට දවස වෙනුවෙන් දැනට ඇති ජාතික සැලැස්ම. මේ වෙනකොට ඉදිවෙමින් තිබෙන මාර්ග පද්ධතීන් මොනවාද. මේවා හරහා අපට ලැබෙන ප්‍රතිලාභ මොනවාද. අපි ෂණ්ඩාය බන්තුල අවධානය යොමු කරමින් ඉන්නේ මේ පිළිබඳ සාකච්ඡාවක. ලේකම්තුමනි දැන් ඔය කැලණිය සම්බන්ධ මාර්ගය විතරක් නෙවෙයි අපේ සමස්ත මාර්ග පද්ධතියම ගත්තාම සමහරලාට තවදුරටත් අපි සාකච්ඡා විය යුතුයි මේ හරහා ලැබෙන මේ ආර්ථිකමය ප්‍රතිලාභ ටික සංවර්ධනයට මඟ සලසන අවස්ථාවන් ප්‍රමාණය. සමහරලාට පුංචි පැල්පතක ඉන්න කෙනෙකුට හොඳ නිවාසයක් ලැබෙන තැන පවා මේ සමාජ පරිවර්තනයක් මේක වටපිටාව වෙනවා අපිට පේන්නේ ඒවා නේද? ඔබතුමා අර ඉස්සෙල්ලා සඳහන් කරා සභාපතිතුමාගේ මෙමසුවා මේ කැලණි පාලම සකස් කිරීමේදී අභියෝග මොනවද මූණ පාන්නුණු අභියෝග කියලා. මං දන්නේ ලොකු අභියෝගයක් තමයි අපිට උනේ මේ පැරණි පාලම දැනට තියෙන පාලම අවට පැල්පත්වාසීන් විශාල සංඛ්‍යාවක් හිටිය. පවුල් 480ක් පමණ හිටියා. හැබැයි ඒ අය තිබිච්ච නිවාස හරිම කුඩා නිවාස පහසුකම් කිසිවක් නැති නිවාසවල හිටියේ. ඉතින් මේ පාලම තැනීමත් එක්ක අපි මේ පවුල් 480ම අපි පදිංචි කෙරෙව්වා අලුතෙන් තනන ලද තට්ටු නිවාසවල. විශේෂයෙන්ම නාගරික සංවර්ධන අධිකාරිය මගින් තනපු තට්ටු නිවාස අපි මිලදීගෙන ඒවයි තමයි මේ අය පදිංචි කරේ. ඉතින් අර ඔබ කිව්වා වගේ මේ පාලම තැනීමත් එක්ක මම හිතන්නේ ඒ අයගේ ජීවන තත්ත්වය ඉතා උසස් මට්ටමකට අපිට ගේන්න පුළුවන් වුණා. ඒකම මෙතන මේ පාලම තැනීමේදී අර ඔබ කිව්වා වගේ මේ වාහන තදබදය සම්බන්ධයෙන් අතරම ගොඩක් අභියෝගයක් ඒක මේ 86,000ක් වාහන යනවා මේ බේස් ලයින් පාරේ දවසකට. ඉතින් 86,000ක් වාහන යන තැනක මෙවැනි ව්‍යාපෘතියක් කිරීම ඉතාමත් අභියෝගාත්මකයි. ඉතින් ඒක එතන කොන්ත්‍රාත්කරුවන් ඒ වගේම ව්‍යාපෘති කාර්ය මණ්ඩලය ඒ වගේම ව්‍යාපෘති උපදේශකවරුන් එකතු වෙලා හොඳ අර වාහන ධාවනය කිරීමේ ට්‍රැෆික් මැනේජ්මන්ට් සිස්ටම් එකක් හොඳ ඇති කරා. ඒ නිසා මම හිතන්නේ අපිට ගොඩක් දුරට එහි තියෙන තදබදය අවම කර ගැනීමට හැකි වුණා. ඇත්තම කිව්වොත් බරපතල තදබදයක් නැහැ නේද ලේකම්තුමා? ඔව් දැනට තදබදයක් නැහැ. නමුත් සාමාන්‍යයෙන් වාහන 86,000ක් දරන්න පුළුවන් මාර්ගයක් නෙමෙයි ඒක. මේ ලේන් 6ක මාර්ගයක්. ඉතින් අපි තව ඒ නිසා තමයි ඇත්තටම අනාගතය බලාපොරොත්තුවෙන් අපි මේ සැලසුම කරන්නේ. ඉතින් ඒ වගේම දැන් අපි මම ඉස්සෙල්ලා කිව්වා අතුරුගිරිය සිට මේ කැලණිය දක්වා එන අධිවේගී මාර්ගය ඒකේ රාජගිරිය සිට කැලණිය දක්වා කොටසේ පමණක් පවුල් 1100ක් අපිට ඉවත් කරන්න සිද්ධ වෙනවා. ඒ 1100ටත් අපි බලාපොරොත්තු වෙන ඒත් ගොඩක් තියෙන්නේ පැල්පත් වාසීන්. ඒ 1100ටත් අපි බලාපොරොත්තු වෙනවා හොඳ තට්ටු නිවාස ලබා දීමට. වේලාව මතක් කරගන්නට අවසර. කවුද වේ හාදයා? නමක් ගමක් දන්නේ නෑ. හැබැයි මනසේ. ඔව් ලේකම්තුමා. ඔව් ඒකම මම හිතන්නේ දැන් ඔබ කිව්වා වගේ දැන් මේ අධිවේගී මාර්ග තැනීම නිසා අපි ගත්තොත් අපි ආරම්භ කරේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ මේ ඉඩම් අත්පත් කර ගැනීම හා දේපල අත්පත් කර ගැනීම වෙනුවෙන් ගෙවන වන්දි මුදල. එතකොට ඒ වන්දි මුදල් අපි ගෙවීම කරන්නේ දැනට පවතින කියන්නේ වෙළඳ පොළ වටිනාකම මත ඒ වගේම යම්කිසි නිවාසයක් කඩනවා නම් ඒ නිවාසය අද දවසේදී හදන්න පුළුවන් හදන්න වැය වෙන මුදල තමයි අපි ගෙවීමට මේව කරේ. මම හිතන්නේ ඒ නිසා ඇස්තමේන්තු ගත කරන්නේ ඒ විදිහටයි ඇස්තමේන්තු ගත කරේ. අපි කියන්නේ 탁සේරු කරේ.
ඉතින් ඒකත් මහිතන්නේ අපි කරපු කාර්යවලින් 2% අය සාමාන්‍යයෙන් ඉතින් තෘප්තිමත් වෙන්නේ නැහැ. නමුත් බොහෝ දෙනා ඒකට ඉතා විශාල සහයෝගයක් දුන්නා. ඒ වගේම අපි මම හිතන්නේ බිලියන දැනට මම හිතන විදිහට බිලියන 40ක වගේ ඒ කියන්නේ කෝටි 4000ක් විතර වගේ අපි ගෙවීම් කරලා තියෙනවා මේ මාර්ග අත්පත් කර ගැනීම සඳහා. මේ දවස්වල අපි කරන මේකක් තමයි මේ හොරණ පාර කොළඹ හොරණ පාරේ පාමංකඩ සිට අපි පුළුල් කිරීමක් කරනවා. ඔබට බලාගන්න පුළුවන් පාමංකඩ පාලම අලුතෙන් අපි පළල් කරනවා. ඒ වගේම පාමංකඩ ඉඳලා WA මාවත දක්වා තියෙන අර ඉතාමත් පටු මාර්ගය අපි සම්වර්ධනය කරනවා ලේන් 4ට. ඉතින් එතකොට ඔය නගරයේ තියෙන තදබදය නගරයට ඇතුල් වීමට තියෙන තදබදය ඒ හරහා යම් ප්‍රමාණයකට අඩු වේවි. ඒකම බලාපොරොත්තු වෙනවා ඔය හැවුලොක් සිටි එක තියෙන තැන පරණ කියන්නේ අර පැල්ලවත් රෙදි මෝල තිබිච්ච අසලත් මාර්ගය පුළුල් කිරීමට. ඉතින් ඒකෙනුත් මේ කොළඹ නගරයේ තියෙන තදබදේ යම් අඩුවක් ඇතිවේවි. එතකොට අපි දැන් මේ අධිවේගී මාර්ග හදන අතරතුර අපි මේ කොළඹ නගරයේ මන්සන්දිවල යම් සම්වර්ධන කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. දැනටත් කරගෙන යමින් විශේෂයෙන් ගත්තොත් ආයුර්වේද මන්සන්දිය දැන් අපි පුළුල් කරලා දැන් එතන අර වෙනද දකින තදබදය දැන් පවතින්නේ නැහැ. ඉතින් ඒ වගේ අපි සැලසුම් කරගෙන යනවා මේ තියෙන මන්සන්දි පුළුල් කිරීමේ වැඩසටහන්. ඒ වගේම මාර්ග සංඥා අලුතින් සකස් කරලා ඒ වගේ වැඩපිළිවෙලකුත් අපේ ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම දැන් කොළඹ අවට තියෙන මාර්ගවල තත්ත්වය සමහර මාර්ගවල තත්ත්වය එච්චර සතුටුදායක නැහැ. ඒවත් නැවත සකස් කිරීමේ කාර්යයක් කරගෙන යනවා. අපි ඉදිරියේ දැන් මේ අපි කතා කර මධ්‍යම අධිවේගී මාර්ගය හදන අතරෙම දැනට තියෙන කොළඹ නුවර මාර්ගය අපි කඩුගන්නාව දක්වා නැවත ප්‍රතිසංස්කරණය කිරීමට ඉතාමත් මෑතකදී කටයුතු කරනවා. ඒ වගේම පුත්තලම පාර කොච්චිකඩේ සිට පුත්තලම දක්වා කොටසත් අලුතෙන් නවීකරණය කිරීමට සැලසුම් කරලා තියෙනවා. ළඟදී මේවයි වැඩ ආරම්භ කිරීමටත් බලාපොරොත්තු වෙනවා. හොඳයි මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිතුමනි දැන් අපි දන්නවා මේ අපිට බොහෝ අභියෝග තිබුණේ මේ මාර්ග පද්ධතිය සංවර්ධනය කිරීමේදී අපට පරක්කු වෙච්ච තැනට පරක්කු වෙච්ච දේවල් නැවත හරි ගස්සා ගැනීම. ඒ කියන්නේ වාහන වැඩි වුණා, ගමනාගමනය වැඩි වුණා, ජනගහනය වැඩි වුණා. ඒකට ඔරොත්තු දෙන මාර්ග පද්ධතියක් තිබුණේ නැහැ. නමුත් අපි අපිට මගහැරුණු කොටස නොව ඉදිරිය බලලත් සැලසුමක් කරන්නට ඕනේ. ඉදිරියේ ඇතිවන තත්ත්වයන්. ඇත්තටම මේ මාර්ග සංවර්ධන ව්‍යාපෘති තුල ඉදිරිය බලලා ඉදිරියට එන අභියෝග බලලද මේ සැලසුම් ක්‍රියාත්මක වෙන්නේ? ඔව් ඇත්තටම අසල අපි එසේ ඉදිරි අනාගතයේ බලාපොරොත්තු මේ බලලා තමයි අපි මේ සීලුම සංවර්ධන කටයුතු අපි කරන්නේ. මේක පහුගිය වකවානුව තුල මාර්ග සංවර්ධන අධිකාරිය ගැන කතා කරාම මාර්ග සංවර්ධන අධිකාරිය විශේෂයෙන්ම 2004 වසරේ සිට මේ රටේ මාර්ග පද්ධතිය නවීකරණය කළා උසස් තත්ත්වයකට ගේන්න ග්‍රාමීය මාර්ගවල සිටම මාර්ග සංවර්ධන අධිකාරිය විසින් පවත්වාගෙන මාර්ග දක්වා ප්‍රධාන මාර්ග ඉහළ මට්ටමට ගෙනායි. මම ඉස්සෙල්ලා කිව්වා වගේ රටේ ජනතාවගේ පහසුව වෙනුවෙන් ඉදිරි අනාගතයේ බලලා. ඉතින් මේකෙදී අපි ඇත්තටම බලාපොරොත්තු වෙන්නේ විවිධ අර මම මීට පෙරත් කිව්වා මේ මාර්ග සංවර්ධනය හරහා මේ රට තුලට මුදල් සංසරණයත් එක්ක අපේ ආයෝජකයෝ කර්මාන්ත ගමට ගෙනියන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒ කියන්නේ ඒකෙන් අපි බලාපොරොත්තු වෙන්නේ එසේ යයි කියලා මාර්ග සංවර්ධනය තුලින්. ඉතින් මාර්ග සංවර්ධන අධිකාරියට විශේෂ වගකීමක් තියෙනවා. එම අදාළ මාර්ග තෝරාගෙන
ප්‍රමුඛත්වය ලබා දීලා ඒ කුමන මාර්ගද කුමන ප්‍රදේශවලද කියන එක අපි හඳුනාගෙන අපේ සැලසුම් තියෙනවා මේ අවුරුදු ගණනාවක් ඉදිරියට එම සැලසුම් තුල අපි සැලසුම් කරගෙන යනවා මේ මාර්ගය ඉදි කරන්නට. දැන් අපි අර කොළඹ මේ වරාය පිවිසුම් අධිවේගී මාර්ගය පිළිබඳව කතා කරද්දී නිසාර් මහත්මත් එක්ක ව්‍යාපෘති අධ්‍යක්ෂතුමන් එක්ක ඉඟුරුකඩේ හන්දියෙන් පටන්ගෙන වරාය පරිශ්‍රයේ ඉහළ ගුවනින් මේ මාර්ගය ගිහිල්ලා ඊට පස්සේ ගෝල්ෆේස් මේ නැත්තම් ගාලු මුවදුර ඉදිරියේ තියෙන බුදු පිළිමය අසලින් මේ මාර්ගය නැවත අවසන් කිරීමේ අධ්‍යයනයක් තියෙනවා. එතනින් එහාට දැන් අපි හිතමුකෝ ගාල්ල දෙසට ගාලු පාර දෙසට මුකුත් සැලසුමක් නැද්ද අනාගතයේදී? දැනට ලයිට් හවුස් එක අසලින් අපි රෑම්ප් එක තියෙන පිටවීම සහ පිවිසීම. මැද පාර කියන අර මෙයින් රෝඩ් හයිවේ එක කන්ටිනියු වෙනවා. ඇත්තටම අර ඉදිරියේදී අපේ ප්‍රොපෝසල් එකක් තියෙනවා මාමාර්ග RDA සහ අමාත්‍යාංශයේ අර ගෝල් ෆේස් එකට කෙලින් කියන ගෝල් ෆේස් එකට බාධා නොකර මුහුද ආසේ ටනල් මාර්ගයෙන් ගිහිල්ලා ගෝල් ෆේස් හොටෙල් එකෙන් පස්සේ ගිහිල්ලා අර මෙරයින් ඩ්‍රයිව් එකට කනෙක්ට් වෙන්න. එහෙම අර ඒ කනෙක්ෂන් එක ලැබුණොත් කෙලින්ම මාර්ග මේ පාරෙන් ඇවිල්ලා මෙරයින් ඩ්‍රයිව් එකටම යන්න පුළුවන්. කොල්ලුපිටි බම්බලපිටි ඒ ප්‍රදේශවලට යන්න පුළුවන්. එහෙම යෝජනාවක් තියෙනවා. දැන් ඒක දැනටම ප්‍රොපෝසල් අපි ඇවිල්ලා තියෙන මම හිතන්නේ ස්ටඩි කරගෙන යන්න. දැන් හොඳම ටනල් කන්ස්ට්‍රක්ෂන් කියන එක ටිකක් චැලෙන්ජින් එකක්. ඒ නිසා දැන් හරි වතුර ඇස්සේ යනකොට ටිකක් ගොඩක් අර තීරණාත්මක ඩිසිෂන් ගන්න තියෙනවා. ඒක දැන් කරගෙන යනවා. ඊට අමතරව දැන් අර අපිට අර කලින් කතා කරපු චැලෙන්ජස් කියලා කිව්වොත් දැන් ඇත්තටම අපිට අපේ ව්‍යාපෘතියට ඉඩම්පත් කිරීමක් වාසනාවට නැහැ. නමුත් වරාය ඇතුළ වැඩ කරන එක චැලෙන්ජින්. ඒ කියන්නේ වරාය ඔපරේෂන්ස් එක නතර කරන්න බෑ. ඒක දවසක්වත් පරක් කරන්න. ඇත්ත. ඒ නිසා වරාය ඔපරේෂන් ඒදී තමයි ඉදිකිරීම කෙරෙන්න ඕනේ. ඔව්. ඒ වරාය ඒ නිසාද අපි වරායත් එක්ක අපි MOU එකක් අස්සෙන් කරලා තියෙන්නේ. අපි ගොඩාක් කන්ස්ට්‍රක්ෂන් කරන රෑට රෑ 9 ඉඳලා උදේ 9 වෙනකන් තමයි අපිට වැඩ කරන්න පුළුවන්. දවල්ට කන්ටේනර්ස් ගමනාගමනට බාධා කරන්න බෑ. එහෙම නිසා. නැත්නම් අර ඒ වෙන ඉෂුස් තියෙනවා. තව රෑම්ප් එකක් අපි ඉදි කරනවා. දැන් කොළඹ අර සෙන්ට්‍රල් කොළඹ කලින් සෙක්‍රටරි කිව්වා වගේ අර මල්ටිමොඩල් හබ් එකට එන පිවිසීමකුත් තියෙනවා. මේක තමයි සැලසුම. තවත් අපි මාර්ග පද්ධතිය පිළිබඳව උනන්දු වෙන ඔබට ඒ වගේම අපේ සංවර්ධනය වෙනුවෙන් උනන්දු වෙන ඔබට තවත් මේ පිළිබඳ කරුණු කීපයක් ගෙන එන්නට බලාපොරොත්තු වෙනවා මේ විරාමයෙන් පස්සෙත් රැඳී ඉන්න. සුපිරි වාසනා ෆ්ලෑෂ් නයිට් ජුලි 12 සවස 6 සිට මාවතගම සාමෝදය ක්‍රීඩාංගණයේදී ඔබේ සෞඛ්‍ය ආරක්ෂාව උදෙසා රටේ සිටම ප්‍රසංග මිහිර විඳගන්න ඔබ සැමට ආරාධනා. ෆ්ලෑෂ්බැක් රිද්මයට නිහාල්, සුප්‍රියා, ප්‍රියා, ශශිකා, වේරලියද්ද, සුභානි, නාමල්, බාචි, රුවන් සමග සංක දිනෙත්. සුපිරි වාසනා ෆ්ලෑෂ් නයිට් ජුලි 12 සවස 6 සිට මාවතගම සාමෝදය ක්‍රීඩාංගණයේදී. විදෙස් මුදල් එවන ඔබට ලංකා බැංකුවෙන් හඳුන්වා දෙන විශේෂ තැන්පතු ගිණුම සාමාන්‍ය ස්ථාවර තැන්පතුවලට වඩා වැඩි පොලියක් 2020 අප්‍රේල් 8 සිට ඔක්තෝබර් 7 දක්වා SDA ගිණුම් හා IIA ගිණුම් හරහා ලංකාවට එවන විදෙස් මුදල් සඳහා මේ වළංගුවේ. වැඩි විස්තර ළඟම ලංකා බැංකු ශාඛාවෙන්. මලක් ගැන හිතෙන්නේ පැලයක් සිට වූ දාටයි ආදරයක් ගැන හිතෙන්නේ දෙදෙනෙක් හමු වුණු දාටයි පවුලක් ගැන හිතෙන්නේ දරුවෙක් ලැබුණු දාටයි හිටක් ගැන හිතෙන්නේ සෙවනක් ලැබුණු දාටයි සුපිරි රෑකට සුපිරිම සුපිරි නිවසක් සමග දැන් සෙවන ලොතරැය දිනුම් මදින ලොතරැයක් ලෙසත් සතියට දෙවතාවක් සෙවන ඔබට ගෙවල් අතට මුදල්. සමෘද්ධි උදානය දිනේ මිනිසුන් වදට හඳුන්වා දෙන රූපමය අඩහෝරාව
සෑම ඉරිදාවකම සමස 5:30ට ජාතික රූපවාහිනිය ඉදිරිපත් කිරීම සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය කාන්තා හා ළමා කටයුතු සහ සමාජ ආරක්ෂණ අමාත්‍යාංශය රූපවාහිනී සුපර්බෝල් සංගීතේ සංචයි හිල්පයට සොසිකා වෝල්ටර් නිලාන් ගීගයූ රූපවාහිනී සුපර්බෝල් සංගීතේ නැවත ප්‍රකාශය මේ සිරිසුරාදා දහවල් 1ට ජාතික රූපවාහිනිය අලුත් වෙලා ඩාලි පටල විතින් දිස්න දෙන්න සෝදන්න. කවුද කියන්නේ මේ පුංචි දරුවන්ට කාත් කවුරුත් නෑ කියලා. මේ ඉන්නේ අපි හැමෝගෙම දරුවෝ. අපි කොහොමද දරුවන්ට කියන්නේ නැති බැරිකම දක්ෂකමට වඩා ලොකුයි කියලා. මේ අපි දෙන්නේ අපි හැමෝගෙම තිරේ. විශේෂ අවශ්‍යතා සහ සුවිශේෂී දක්ෂතා ඇති උපකාර අත්‍යවශ්‍ය දරුවන්ට මුළු මහත් රටක දිරිය දෙමින් ඔවුන්ගේ වාසනාවට හේතුවක් වෙන එකම ලොතරැයිය. දරුදිරි සම්පත හේතු වාසනාව වේවා. ජාතික ලොතරැයි මණ්ඩලය. ගතින් සිව්මැලි හිතින් හැඩි දැඩි හිතේ හයිය ඇතිලඳුනේ නොවැටි නොසැලී පෙරටම යන්නට ඔබේ හයියට අපි රජයේ සංවර්ධන වැඩපිළිවෙලට සමගාමීව මහජන බැංකුවෙන් හඳුන්වා දෙන වනිතා සවිය ණය පහසුකම දැයි වනිතාවන්ගේ හිතේ හයියට අලුත් බලාපොරොත්තුවක්. වැඩි විස්තර ඔබේ ළඟම මහජන බැංකුවෙන්. ආයුබෝවන් ආයුබෝවන් සියලු දන හට වාසනාවන් ආයුබෝවන් ආයුබෝවන්. අප රටේ සියලු දෙනාගේ ආර්ථිකමය වාසිය ආර්ථිකමය සංවර්ධනය සඳහා මාර්ග පද්ධතියේ සංවර්ධනයේ අවශ්‍යතාවය අපි හඳුනාගෙන දැන් තියෙනවා. ඒ නිසා ඒ පිළිබඳව අපට දැන් දැනුමක් තියෙනවා. ඒ නිසා අපිට දැන් අවශ්‍යතාවය තියෙන්නේ මේවා කොයි කලට නිම වෙනවද, කොයි විදිහට මේ ව්‍යාපෘති මොන මට්ටමේ තියෙනවද කියලා දැනගන්න අපි මේ දැනුවත් කරමින් ඉන්නේ ඒ පිළිබඳව. බොහෝ දෙනෙක් විමසීම් කරලා තියෙනවා දැන් මේ අතර විවිධ ව්‍යාපෘතිවල තත්ත්වයන් මොනවද කියලා සලකා බලන්නට. ඒ අතරතුර මම අවධානයට ලක් කරනවා අපේ කඳුකරේ මහනුවර නගරේ විශේෂිත උමං මාර්ගයක් පිළිබඳ සැලසුමක් තිබෙනවා. අර පැරණි හිරගෙදර ආසන්නයේ සිට ලේකම්තුමා ඒ පිළිබඳව තිබෙන සැලසුම මොකක්ද? ඔව් ඇත්තටම ඔබ දන්නා මේ ලංකාවේ මම හිතන්නේ කොළඹ ඇරුණම වැඩිම වාහන තදබදයක් තියෙන නගරය තමයි මහනුවර. ඉතින් මේ මහනුවර නගරේ වාහන තදබදය අවම කිරීම සඳහා විශේෂයෙන් මහනුවර නගරය හරහා වෙනත් ප්‍රදේශවලට යන වාහන මහනුවර නගරයට ඇතුල්වීම වළක්වීම සඳහා අපි සැලසුම් කරලා තියෙනවා සුදුහුම්පල ඉඳලා තැන්න කුමර දක්වා කිලෝමීටර් 5මාරක උමං මාර්ගයක් මන්තීරු 4කින් යුක්ත මන්තීරු දෙක තියෙන උමං මාර්ග දෙකක් මේ සඳහා දැන්ට මුදල් වෙන් කරලා තියෙන්නේ. දැන් අපි ආරම්භ කරන්න ළඟදිම ආරම්භ කිරීම මට බලාපොරොත්තු වෙනවා. පරිසර අගයීම ඒකම ඊට සමාන්තරව අපි සැලසුම් කිරීම ආරම්භ කරනවා. ඉතින් මෙහි වැඩ කටයුතුත් මම හිතන්නේ ලබන අවුරුද්දේ වගේ අපිට ආරම්භ කිරීමට හැකියාව තියෙනවා. ඒ මගින් අපි බලාපොරොත්තු වෙනවා මේ මහනුවර නගරයේ තියෙන තදබදය ඉතා විශාල ලෙස අවම කිරීමට. ඒකම මහනුවර නගරේ විලියම් ගොපල්ලව මාවත අපි මන්තීරු 4ක් දක්වා පුළුල් කිරීම කරගෙන ගියා. නමුත් දැනට ඒක නතර වෙලා තියෙනවා. එයත් ඉදිරියට
දිගු කරලා අවසන් කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒකම ගැටමෙවන් සන්දියේ ගුවන් පාලමක් තැනීමට මූලික කටයුතු කරලා මුදල් ලැබිලා වැඩ ආරම්භ කිරීම තමත් ළඟදී ආරම්භ කරනවා. ඒ සමගම අපි කොහුවල මන් සන්දියෙත් එකක් තනන්න හදනවා. එතකොට මහනුවර ප්‍රදේශය ගත්තම අපි අධිවේගී මාර්ගය පොතුහැර ඉඳලා ගලගෙදර දක්වා සකස් කළා. එතන ඉඳලා ගලගෙදර සිට කටුගස්තර දක්වා දැන් තියෙන මාර්ගය මන්තීරු 4කට පුළුල් කරලා මහනුවර නගරයට පිවිසීමත් ඒ වගේම මහනුවර නගරයේ තියෙන තදබදයත් අවසන් කිරීම සඳහා තමයි මේ සැලසුම අපි ආරම්භ කරලා තියෙන්නේ. ඒකම තව කළ කිය යුතු කාර්යයක් තමයි අපි හැමතැනම අධිවේගී මාර්ග ගැන කතා කරා. හැබැයි අපි මේ නැගෙනහිර පැත්ත ගැන කතා කරේ නැහැ. අපි දැන් සත්‍යතා අධ්‍යයනයක් ඉතාමත් ළඟදී ආරම්භ කරනවා. මත්තල සිට දැන් තියෙන අධිවේගී මාර්ගයේ අවසානයේ සිට බැල්ලවාය මොනරාගල සියඹලාණ්ඩුව හරහා පොතුවිල් හා අම්පාර දක්වත් මේ අධිවේගී මාර්ගය දිගු කිරීම සඳහා සත්‍යතා අධ්‍යයනයක් ආරම්භ කරනවා. ඒකම මහනුවර සිට දැන් නුවරඑළියට යන්න තියෙන දැනට තියෙන අපහසුව මගහැරීම සඳහා නුවරඑළියට යන අධිවේගී මාර්ගයකුත් සැලසුම් කිරීමට සත්‍යතා අධ්‍යයනයක් ආරම්භ කරනවා. ඒකම අර තවත් රට කඳුකරය වටා යන අධිවේගී මාර්ගයක් සැලසුම් කිරීමටත් අර මං ඉහතින් කියපු සත්‍යතා අධ්‍යයනය හරහා කරන්න සැලසුම් කරනවා. ඒ වගේම අපි අතින් මගහැරුණු කියන්නේ පමාවෙච්ච එකක් තියෙනවා. බදුල්ල සිට නුවර දක්වා තියෙන මාර්ගයක් තැනීම අපි රජමාවත කියලා ඒ පැත්තේ අය කියන්නේ. ඒ මාර්ගයේ වැඩ කටයුතුත් අපි තාමත් ඉක්මනින් ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. ඒක විශාල මහජන ඉල්ලීමක් තියෙනවා ඒ ප්‍රදේශයේ. ලේකම්තුමා දැන් ඔය දැන් හම්බන්තොට සිට කොළඹට වරායේ සිට කොළඹ වරායට වගේම මේ වගේ විවිධ ආර්ථික මධ්‍යස්ථානවල මර්මස්ථාන සමග එකට යා කිරීමත් මේ මාර්ග පද්ධතිය සංවර්ධනයේදී සැලසුමක්ද? ඒකෙන් තියෙන ප්‍රතිලාභ මොනවද? ඔව් ඇත්තටම දැන් අපි දක්ෂිණ අධිවේගී මාර්ගය හම්බන්තොට දක්වා දිගු කිරීමත් සමග ඒකම අපි මේ කැලණි පාලම සිට වරාය පිවිසුම් මාර්ගය තැනීමත් එක්ක කොළඹ වරායත් හම්බන්තොට වරායත් කෙලින්ම සම්බන්ධ වෙනවා. තොර දැනටමත් යාවෙලා තියෙනවා මත්තල ගුවන්තොටුපළත් කටුනායක ගුවන්තොටුපළත්. මම හිතන්නේ මේ සාමාන්‍යයෙන් රටක මේ වගේ හම්බෙන අවස්ථා විරලයි. ඉතින් අපි ප්‍රධාන වරායවල් දෙකත් සම්බන්ධ කරනවා. ප්‍රධාන ගුවන්තොටුපළල් දෙකත් සම්බන්ධ කරාම අපිට මේ තියෙන විශේෂයෙන් දැන් අපි දක්ෂිණ අධිවේගී මාර්ගය ආරම්භ කරන වෙලාවේ 2011දී අපි ඇස්තමේන්තු කරලා තිබුණේ වාහන 6000ක් විතර යයි කියලා. නමුත් අද වෙනකොට දැන් සමහර දවසට සමහර වීකෙන්ඩ් වල වාහන ලක්ෂය ගිහපු අවස්ථා තියෙනවා. ඉතින් මේක දිනෙන් දින වැඩි වෙනවා. එතකොට ඒකම අපි දැකපු දේ තමයි මේ හම්බන්තොට දක්වා සම්බන්ධ කිරීමත් සමග මේ මාර්ගයේ ගමන් කරන බරවාහනවල ප්‍රතිශතය වැඩි වෙලා තියෙනවා. කියන්නේ කන්ටේනර් රථ, බවුසර්, ලොරි රථ, බස් මේ සියල්ලම වැඩිවීමක් තියෙනවා. ඉතින් ඒ කියන්නේ අපිට විශාල ආර්ථික ලාභයක් මේ අධිවේගී මාර්ග හරහා ලැබිලා තියෙනවා. වාහන ගමනාගමනයත් වැඩි වෙලා තියෙනවා. ඒ දායකත්වය විශාල වශයෙන් ලැබිලා තියෙනවා. අපේ චමින්ද අතුලුවගේ මහත්මයා සභාපතිතුමා මාර්ග සංවර්ධන අධිකාරී දැන් මාර්ග සංවර්ධන අධිකාරී යටතේ දැන් මේ මාර්ග පද්ධතිය සකස් කිරීම ප්‍රතිසංස්කරණය කිරීම පමණද මොනවද ඊට අමතරව තියෙනවද කියන? ඔව් මාර්ග සංවර්ධන අධිකාරිය ඇත්තටම 1981 ස්ථාපිත වෙලා තියෙන්නේ.
ඊට පස්සේ ක්‍රමක්‍රමයෙන් මේක ව්‍යාප්ත වෙලා ගිහිල්ලා 2004න් පස්සේ අංශ විශේෂ ප්‍රධාන අංශ 20ක විතර ආසන්න ප්‍රමාණයක් දැනට ආයතනය තුල තියෙනවා. මෙහි සැලසුම් කියන්නේ සැලසුම් අංශය, ඉංජිනේරු අංශය, ඉදිකිරීම අංශය, නඩත්තු අංශය ආදි වශයෙන් ප්‍රධාන අංශ. ඉතින් මේ අංශවල ඉන්න අපේ සේවක සංඛ්‍යාවත් මේ වෙනකොට 13000කට අධික සේවක සංඛ්‍යාවක් ඉංජිනේරු ඇතුළුව පිරිසක් සේවයේ දෙනවා. ඉතින් මේ සියලුම අංශවලින් අපි මේ බලාපොරොත්තු වෙන්නේ අපි මේ මාර්ග ඉතාම ඉහළ තත්ත්වයෙන් තබා ගැනීම. මාර්ග පිළිබඳව අපි නිතරම නිරන්තරයෙන්ම පරීක්ෂාවට ලක් කරනවා. ඒකම වාහන ගමනාගමනයේ ට්‍රැෆික් කොච්චර වැඩි වෙනවද කියන එක අපි බලනවා. ඒ අනුව ඒවට ගත යුතු පිළියම් අර ලේකම්තුමා කිව්වා වගේ විදුලි සංඥා, ඒ වගේම මන්සන්දි පුළුල් කිරීම, මෙවැනි දේවල් නිරන්තරයෙන්ම අපේ ආයතනයේ විවිධ අංශ වලින් කරනවා. ඒ වගේම මේ සියලුම දේවල් මාර්ග සැලසුම් කිරීමේදී අපි පරිසර අධ්‍යයනයන්, ඒ වගේම සමාජීය ගැටලු, මෙවැනි පාරවල් පුළුල් කිරීමේදී සංවර්ධනය කිරීමේදී එන ගැටලු ඒ සම්බන්ධයෙන්ුත් අපි මේ කටයුතු පරිසර සමතුලිතතාවය ආරක්ෂා කරගන්න. ඉතින් මේ සියලුම දේවල් කරද්දී අපි මාර්ග සංවර්ධනයේ අපේ ප්‍රධාන අරමුණ වුණත් මේ සියලුම රටේ අනිත් ජනතාවට තියෙන අනිත් සියලුම එයාගේ තියෙන ගැටලු අවශ්‍යතාවයන් සලකා බලමින් අපේ අංශවල ඒ අනුව තමයි අපේ මාර්ග සංවර්ධනය කිරීම සිද්ධ කරන්නේ. හොඳයි. මේ වෙහිදී අපි සාකච්ඡා වුණු මේ වරාය පිවිසුම් ගුවන් මාර්ගයේ නිසාර් මහත්මයා හරි බොහොම උනන්දුවෙන් අපි කල්පනා කරන කාරණයක්. දැන් අපි අධිවේගී මාර්ගවල තිබෙන විවිධ පහසුකම් එක්ක බලපුවාම මේ අලුත් ව්‍යාපෘතියට මම දන්නේ කල් වැඩිද කියලා මේක අහන එක. එහෙම අලුත් පහසුකම් මෙහෙමත් දෙන්න බලාපොරොත්තු වෙනවද? සාමාන්‍ය දැන් අපි බලාපොරොත්තු වෙනවා මේ වරාය පිවිසුම් මාර්ගයේ 25000ක විතර ට්‍රැෆික් 2022 තව 25ේදී 40000කට කෙට්ටු වෙනවා. දැන් ඒ ට්‍රැෆික් වාහන සංඛ්‍යාව අපිට අර ටෝල් කලෙක්ෂන් සිස්ටම් දැනට තියෙන පද්ධතියේ මේ අර සිස්ටම් එකෙන් කන්ට්‍රෝල් කරන්න අමාරුයි. ඒ කියන්නේ සාමාන්‍ය දැන් සීදුව තියෙන්නේ ගේට් 5ක්. ඔව්. ගේට් 5ක දැනට තියෙන ට්‍රැෆික් එක සමහරවිට වාහන ටිකක් වෙලා ඉන්නවා. මෝර්නින් උදේ හවස පීක් වෙලාවේදී සමහරවිට පැය විනාඩි 15ක් එතන හිර වෙනවා. බෑකින් ආපු කටුනායක ඉඳලා විනාඩි 15න් ඇවිල්ලා තව විනාඩි 15ක් ඔතනින් රැඳී සිටින කියන මිනිසුන්ට අපහසුයක්. එහෙම නිසා දැන් මේ වරාය පිවිසුම් මාර්ගය හැදුවාම තවත් ට්‍රැෆික් එක වැඩි වෙනවා. දැන් මත්තල ඉඳලා හැම නෙට්වර්ක් එකම. එහෙම නිසා දැන් අපි යෝජනා කරලා තියෙන මේ ව්‍යාපෘතියේ ඔටෝමැටික් ඉලෙක්ට්‍රොනික සිස්ටම්. දැනට ඉලෙක්ට්‍රොනික සිස්ටම් එක කටුනායක එක්ස්ප්‍රස් වේ එක විතරක් පාවිච්චි කරනවා. දැන් ඒ ලිමිටඩ් සිස්ටම් එකක් ඊට වඩා වැඩි දියුණු අර මල්ටි ලේන් ෆ්‍රී ෆ්ලෝ කියන නතර කරන්න අවශ්‍ය නැහැ. කෙලින්ම ගෑන්ට්‍රීස් වලින් කැමරාස් වලින් ඔපරේට් වෙන සිස්ටම් එකක් සම්පූර්ණම කියන එන්ටයර් පද්ධතියටම යොදවනවා පාවිච්චි කරන්නේ. එතකොට දැන් අර ගාල්ලේ ඉඳලා හර මද්දලා ඉඳලා නැත්නම් නුවරේ ඉඳලා එක්කෙනෙක් එයාට අර ඉලෙක්ට්‍රොනික ටිකට් එක විතරයි ගන්න තියෙන. කිසිම ගේට්වේ නතර කිරීමක් අවශ්‍ය වෙන්නේ නැහැ. තමන්ගේ පහසුකම සපයා ගන්න පුළුවන්. හොඳයි. ඒ දියුණු තැනකට යනවා. ඒක පිළිබඳ අපි අපේක්ෂාවන් දල්වාගෙන සිටිනවා. ඒ වගේ දියුණු ක්‍රම පාවිච්චි වෙන්නට ඕනේ. රටක සංවර්ධනයේදී ඒ සියලු දේවල් අත්‍යවශ්‍ය කාරණා. ඒවා පරිසර සමතුලිතතාවය ආරක්ෂා කර ගනිමින් අපි හෙට දවස පිළිබඳ බලාපොරොත්තු තබා ගනිමු මේවා ඉදි වෙන ආකාරය පිළිබඳව. අපි ස්තුතිවන්ත වෙනවා මාර්ග සහ මහා මාර්ග සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්තුමනි රංජිත් පේමසිරි මැතිතුනි අද එකතු වුණාට. ඒ වගේම මාර්ග සංවර්ධන අධිකාරී සභාපතිතුමන් චමින්ද අතුලුවගේ මහත්මයාටත් අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම වරාය පිවිසුම් ගුවන් මාර්ගයේ ව්‍යාපෘති අධ්‍යක්ෂ AHM නිසාර් මහත්මයාටත් අපි බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. අපි සුබ පතනවා මේ සියලු සැලසුම් ක්‍රියාත්මක කරලා අපේ රටේ සංවර්ධනයට අවශ්‍ය මේ යටිතල පහසුකමේ අත්‍යවශ්‍ය ගුණාංගය ඉහළට ඔසවා තබන්නට ඔබ සියලු දෙනාට හැකි වේවා කියලා. ආයුබෝවන්. සමුගන්නට අවසරයි. ඔබටත් යහපතක්ම වේවා.
මත් නොවී යන ගමනා හෙමින් සතුන් පනි දෙබරුවනි සුරමුළු සේ සත පැහැරගනි සතුන් පනි දෙබරුවනි සුරමුළු සේ සත පැහැරගනි අටවිසි බුදුන්ගේ සරණයි නුඹලාට ගමන දුරයි මග කටුකයි ආයුග පැකිලි බලාගෙනයි ගමන දුරයි මග කටුකයි ආයුග පැකිලි බලාගෙනයි